හොඳයි ආයුබෝවන් ළමයි සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම අපි નિયમિત වේලාව හරි නිසා වැඩ කටයුතු ආරම්භ කරමු අපි කතා බහ කරගෙන ආව මාතෘකාව ගැන නැවත මතක් කිරීමක් කළොත් අපි පූර්ව පාඩමේ සුළං ක්‍රියාවලිය නැත්නම් කාන්තාර පෘෂ්ඨ මත පූර්ව නිර්මාණය කරන ක්‍රියාවලිය පිළිබඳව තමයි කතා බහ කරගෙන ආවේ කාදනකාරකයක් වශයෙන් සුලඟ කියන කෙනා ප්‍රබල වෙලා කාන්තාර මත පාෂාණ පෘෂ්ඨයේ ගෙවලා විවිධ භූරූප නිර්මාණය කරනවා ඒවා කාදිත භූරූප කියලා තමයි අපි ඉගෙන ගත්තේ. ඒ වගේම අපි කාන්තාර මත සුලඟ නිසා නිර්මාණය වන කාදිත භූරූප කීපයක් අපි කතා බහ කළා ගිය සතියේ විරූපී පාෂාණ හතු ලක්ෂණය දක්වා. එතෙන්දී අපි සොයිගම යාඩැම පාෂාණ පාදක ඉන්සෙල්බර්ග් ඊළඟට අවසානයේ අපි කතා කළා ඔය කියපු විරූපී පාෂාණ හතු ලක්ෂණය පිළිබඳව. අපිට තවත් එකක් ඉතුරුලා තියෙන අපේ නිබන්ධනයේ පාෂාණ ගුහා ගැන සඳහනක් කරලා තිනවා. අපි ඒ ගැනත් කතා බහ කරන්න ඕනේ. ඊට කලින් මම ඔයගොල්ලන්ට මේකේ මේ ස්ලයිඩ් එකක් ෂෙයා කරන්නම් පාෂාණ ගුහා නිර්මාණය වෙන ආකාරය දැක බලා ගන්න පුළුවන් වෙන ආකාරය එකක්. ඒත් එක්කම ඊ සතියේ පෙන්වන්න බැරි වෙච්ච රූප සරහන් ටිකුත් මේ ගමන් පෙන්නගෙනම ඉස්සරහට යන්න. මේවා අපි කතා බහ කරලා තියෙන දේවල්. ඒ නිසා අපිට වැඩිදුර විස්තර විදිහට බලාගෙන තමයි යන්න වෙන්නේ. ඔයගලන්ට දැන් පේනවා ඇති ආරෝපසනක් පේනවා ස්ලයිඩ් එකේ මේ තියෙන්නේ අපි ගිස්සතිය කතා බහ කරපු ආකාරයේ ඉන්සෙල්බර්ග් එක. නේද? මේ විශාල පාෂාණ උද්ගතයක් මේක ඔයගලන්ට පේනවා ඇති මේ බොහොම මටසිලුතු ස්වභාවයක් බලනකොටම පේනවා. නේද? මටසිලුතු ස්වභාවයෙන් නිර්මාණය වෙච්ච කාන්තාර පෘෂ්ඨයේ මත පිට තියෙන විශාල ප්‍රමාණයේ වටකුරු පාෂාණ උද්ගතයකට තමයි අපි ඉන්සෙල්බර්ග් කියලා කිව්වේ. එහෙනම් මෙන්න තියෙනවා එවැනි ඉන්සෙල්බර්ග් එකක්. හොඳයි අපි ඉස්සරහට කියලා බලමු මේ තව තියෙන්නේ ඒ જાතියම ඉන්සෙල්බර්ග් එකක්. පේනවා ඇති විශාල තැනිතලාවක් කාන්තාර පෘෂ්ඨය. නමුත් කාන්තාර පෘෂ්ඨයේ මත මතුවලා තියෙනවා ප්‍රමාණයෙන් විශාල සුමට පෘෂ්ඨයක් තියෙන විශාල ප්‍රමාණයේ පාෂාණ උද්ගතයක්. මේකත් ඒ කියන જાතිය ඉන්සෙල්බර්ග් එකක්. ඊළඟට මේ අපි අවසානයේදා කතා කරපු විරූපී පාෂාණ හතු ලක්ෂණය. නේද? පේනවා ඇති ඔයගොල්ලන්ට ප්‍රතිරෝධී පාෂාණ තලයක් සුළඟේ කාන්දනය නිසා ඉදිරි වෙලා තියෙනවා. හැබැයි ඊට යටින් පිටලා තියෙන මෘදු පාෂාණ තලයේ ගෙවී යාම නිසා ඒ ප්‍රතිරෝධී පාෂාණ තලයේ සමබරව දරාගෙන ඉන්න කුළුණක් බවට තමයි අපිට පේන්නේ. කුළුණක් විදිහට තමයි අපිට මේ කොටස දකින්න ලැබෙන්නේ. එතකොට අපි මේ කොටස මේ ලක්ෂණයට අපි කියනවා විරූපී පාෂාණ හතු ලක්ෂණ. ඒ කියන්නේ නිශ්චිත හැඩයක් නෑ ළමයි. නේද? නිශ්චිත හැඩයක් හඳුනා ගන්න බැරි ලක්ෂණයක්. ඒ වගේම මම ඔයගලන්ට ගියසතිය කිව්වා මේක කාලයක් එක්ක විනාශ වෙන්න පුළුවන් භූරූපයක්. ඇයි? මේ සුළඟ මගින් මේ පොළොව තලයට ආසන්නයේ සුළඟ ඇදලා යනකොට මේ මෘදු තලයේ ගෙවී යාම තාමත් සිද්ධ වෙනවනේ. එතකොට මේකේ තියෙන මේ මෘදු පාෂාණ ස්තරය ගෙවිලා උඩ තියෙන විශාල ප්‍රමාණයේ පාෂාණ ස්තරයේ බර දරා ගන්න බැරි වෙන යම් වෙලාවක් එනවා නම් අන්න ඒ වෙලාවේදී මේ කියන ඉහළ තියෙන බරින් වැඩි ප්‍රතිරෝධී පාෂාණ තලයේ කඩාගෙන වැටිලා මේක විනාශ වෙන්න පුළුවන් භූරූපයක්. ඒ නිසා කාලයත් සමග වෙනස් වෙන භූරූපයක් විදිහට තමයි මේක හඳුනාගන්නේ. හොඳයි අපි නම් ඊළඟට අපි අද යමු පාෂාණ ගුහා නැත්නම් ගුහා ලක්ෂණය කියන එක පැහැදිලි කරන්න. බලන්න ඔයගොල්ලන්ට පේන නිකන් මීවදයක් වගේ නේද? මේ තියෙන පුතේ සුළඟ නිසා නිර්මාණය වෙන තවත් කාදිත භූරූපයක්. ඒ කියන්නේ මේ කාන්තාර පෘෂ්ඨයේ මත සුළඟට මුහුණ දෙන ආකාරයෙන් සුළං මුහුණතට නිරාවරණය වෙච්ච පාෂාණ උද්ගතයක් තිබුණාම ඒ පාෂාණ උද්ගතය සමහර විට නිර්මාණය වෙලා තියෙන්න පුළුවන් මේ ශක්තිමත් බව අසමාන පාෂාණ වලින්. ඒ කියන්නේ ප්‍රතිරෝධී බව අසම පාෂාණ වලින් නිර්මාණය වෙලා තියෙන්න පුළුවන්. ඒතර ඒ සුළං ගහගෙන ඇවිල්ලා සුළඟ ගහගෙන ඇවිල්ලා මේ පාෂාණ මතුවලා තියෙන පාෂාණ පෘෂ්ඨයේ ඉදිරිපත මුහුණතේ ගැටෙනවා. ඒ ගැටෙනකොට ඒ ඉදිරිපස මුහුණතේ තියෙන අසම ප්‍රතිරෝධී පාෂාණ නම් අර ගේන දේවල් මේ මත ගැටිලා වැලි වෙන්න පුළුවන් බොරළු කැට වෙන්න පුළුවන් ඒ දේවල් අර පාෂාණ පෘෂ්ඨයේ මත පිට ගැටෙනකොට ඒ පාෂාණ පෘෂ්ඨය ගෙවෙනවනේ. ඒ ගෙවෙන්නේ කොහොමද? අසමානාකාරයි. ඇයි? විවිධ වර්ගයේ විවිධ ප්‍රතිරෝධී බවින් අසමාන පාෂාණ වලින් නිර්මාණය වෙලා තියෙන මුහුණතේ මෘදු තැන් වැඩිපුර ගෙවෙනවා. නේද? ඔයාලට පේනවාද දැන් මේ කුහරම සහිත තත්ත්වයක් පේනවා. නේද? මේ කුහර නිර්මාණය වීම තමයි අපි කියන්නේ ගුහා නිර්මාණය වීම කියලා. දැන් මේක කාලයක් යනකොට ওই ගුහා ටික ගෙවිලා විටින් විට සුළං ක්‍රියාකාරීත්වයට මේක ලක් වෙනවනේ. ඒතර කාදනය වෙලා මේ ගුහා ටික ඔක්කොම එකට එකතු වෙලා සමහර විට
මේ ප්‍රාශාන පෘෂ්ඨයේ එහා මෙහා යන්න පුළුවන් ආකාරයෙන් කුහරයක් විශාල ප්‍රමාණයක තනි කුහරයක් නිර්මාණය කරනවා. අපි එතකොට කියනවා ආරුක්කුමේ ලක්ෂණය කියලා. දැන් ඔයාලට ඉදිරියේදී බලන්න පුළුවන් මේ ආරුක්කුමේ ලක්ෂණ රූප සරහනකුත් තියෙනවා. මේ තියෙන්නේ එවැනිම කාන්තාර පෘෂ්ඨයේ මතු පිට නිර්මාණය වෙලා තියෙන දල බෑවුමක නැත්නම් දල පාෂාණ පෘෂ්ඨයක දල බෑවුමක් සහිත පාෂාණ පෘෂ්ඨයක මේ පාෂාණ කොටස් මුදු තැන් ගෙවිලා වැඩිපුර කුහර නිර්මාණයට අවස්ථා රාශියක්. හරි. අවසානයේ මොකද වෙන්නේ? යම් කිසි දවසකදී හරි කුහර ගෙවී යාමේ ප්‍රතිඵලයක් විදිහට මේ විදිහේ විශාල ප්‍රමාණයේ එහා මෙහා යා හැකි ආකාරයේ විශාල කුහරයක් නිර්මාණය වෙයි. එහෙම වුණොත් අපි ඒකට කියනවා ආරුක්ක ලක්ෂණය කියලා. හොඳයි. එහෙමනම් අපි ගුහා ලක්ෂණය ගැන විස්තර කරමු. මම නිබන්ධනය වුණනම් ආපහු ෂෙයා කරන්නම්. දැන් නම් මේවා නොගත්ත කෙනෙක් ඉන්න විදිහක් නැහැ. හේතුව හැමෝටම මේවා ලැබෙන්න ඕනි. අපි ගිය සතියේ කතා කළේ මෙන්න මේ ලක්ෂණ මේ ගැන කතා කරලා ඉවර කළා. අපි යමු මෙන්න මේ ගුහා ලක්ෂණය පැහැදිලි කරන්න. ලියන්න කාන්තාර පෘෂ්ඨයේ මත සුළඟට මුහුණ දෙන කාන්තාර පෘෂ්ඨයේ මත සුළඟට මුහුණ දෙන කාන්තාර පෘෂ්ඨයේ මත සුළඟට මුහුණ දෙන ප්‍රතිරෝධී බවින් අසමාන පාෂාණ පෘෂ්ඨයක් පිහිටි විට ප්‍රතිරෝධී බවින් අසමාන පාෂාණ පෘෂ්ඨයක් පිහිටි විට සුළඟින් ගසාගෙන එන ජීර්ණාවශේෂ ද්‍රව්‍ය පාෂාණ පෘෂ්ඨයේ මත ගැටි මෘදු පාෂාණ ඇති ස්ථාන තීව්‍ර ඛාදනයකට ලක් වී නිර්මාණය කරගන්නා වූ විවිධ ප්‍රමාණයේ කුහර ගුහා නමින් හැඳින්වේ. මේවා සුළං ක්‍රියාවලියට නතුව ක්‍රමානුකූලව විශාල වී එකිනෙක හා සම්බන්ධ වීමෙන් ඇතැම් විට විශාල ප්‍රමාණයේ කුහරයක් නිර්මාණය කර ගනිමින් ආරුක්කු ලක්ෂණය නිර්මාණය කර ගනී. හොඳයි. එහෙනම් අපි ඔතනින් කතා බහ කරලා ඉවර කරනවා ළමයි. සුළඟේ ඛාදන ක්‍රියාවලිය ආශ්‍රිතව බිහිවෙච්ච භූරූප ගැන අපි 9ක් කතා කළා. නේද? භූරූප වර්ග 9ක් නිර්මාණය වන ආකාරයන් පිළිබඳව කතා බහ කළා. හොඳයි. ඒ වගේම තමයි අපි කිව්වා මේ කාන්තාර පෘෂ්ඨ මතු පිට සුළඟේ ක්‍රියාකාරීත්වය නිසා බිහිවන භූරූප අවස්ථා දෙකකට යටත්ව කතා කරන්න පුළුවන් කියලා. එකක් තමයි සුළඟ මැදිහත් වෙනා කරන ඛාදන ක්‍රියාවලියේ භූරූප. අපි ඒවා ඛාදිත භූරූප කියලා කතා කරා. ඒ වගේම තමයි මේ ඛාදන ක්‍රියාවලියදී එකතු කරගන්න ජීර්ණාවශේෂ බැලි ටික බොරළු ටික ඊළඟට දූවිලි මේ වගේ දේවල් ටික සුළඟින්ම ගහගෙන යනවා නේද? අපහරණ ක්‍රියාවලියට ලක් වෙනවා. ඒ නිසා සමානලාට මේ දේවල් ඛාදන අවස්ථාවේදී එකතු කරගන්න දේවල් කාන්තාර පෘෂ්ඨයේ අදාළ ස්ථානයේ ඉඳලා වෙන තැනකට ගෙනියනවා. සමහරවිට අපි දන්නවා ඒවා කාන්තාර පෘෂ්ඨයෙන් පිටස්තර තැන් වලටත් ගෙනියනවා. කිලෝමීටර් දහස් ගණන් දුර ගෙනියන අවස්ථාවක් තියෙනවා.
මම කිව්වා මේ ගෙනියන දුර ප්‍රමාණය තීරණය කරන සාධක දෙකක් තියෙනවා. අපි ඒවා කලින් කතා කළා නැවත ලියන්න දෙන්නේ නැහැ. එකක් තමයි ගෙනියන ද්‍රව්‍යයේ බර. නේද? ජීර්ණාවශේෂ වල බර බලපානවා ගෙනියන දුර තීරණය වෙන්න. ඒ වගේම තමයි සුළඟේ චාලක ශක්තිය. මෙන්න මේ කියන කාරණා දෙක මත පරිවහනය කරන දුර ප්‍රමාණය තීරණය කරනවා. කොහොම නමුත් අපි ඒව ගැන මේ දැන් කතා කරන්නේ. මෙන්න මේ කාදන අවස්ථාව එකතු කරගන්න දේවල් සුළඟේ චාලක ශක්තියෙන්ම පරිවහනය කරනකොට යම්කිසි අවස්ථාවකදී සුළඟේ චාලක ශක්තිය දුර්වල වෙන අවස්ථාවක් ආවහම ඒවා ගෙනියන්න බෑ තවදුරටත්. ඒ නිසා කාන්තාර පෘෂ්ඨයේ මත හෝ කාන්තාර පෘෂ්ඨයෙන් බැහැර ප්‍රදේශවල තැන්පත් කිරීමේ ක්‍රියාවලියක් කරනවා. ඒ තැන්පත් කිරීමේ ක්‍රියාවලියට අපි කියන්නේ සුළඟ මගින් කරන නිදි සාධන ක්‍රියාවලිය. අන්න ඒ නිසා අපිට පේනවා මේ සුළඟ නිසා නිදිසාදිත භූරූපත් කාන්තාර පෘෂ්ඨයේ මත හෝ ඉන් පරිබාහිරව නිර්මාණය වෙනවා. අපි ඒවට කියනවා සුළඟේ නිදිසාදිත භූරූප. සුළඟේ නිදිසාදිත භූරූප. එහෙනම් ඔයාලා මතක තියාගන්න ඕනේ කාදන අවස්ථාවේ එකතු කරගත්ත ජීර්ණාවශේෂ ද්‍රව්‍ය සුළඟේ චාලක ශක්තියෙන්ම තව තැනකට ගෙනහිල්ලා ඒවා තැන්පත් කරලා භූරූප හදනවා නම් ඒවා සුළඟේ නිදිසාදිත භූරූප. එහෙනම් අපි යමු සුළඟේ නිදිසාදිත භූරූප ගැන කතා බහ කරන්න. බලන්න මෙහිම හැඳින්වීමක් තියෙනවා සුළඟේ පරිවහන ක්‍රියාවලිය මගින්. පරිවහනය කියන්නේ මොකක්ද? කාදනය කරගත්ත ද්‍රව්‍ය ටික තිබූ තැනින් වෙනත් තැනක් කරා ගෙන යාම. මොන සරල පැහැදිලි කිරීම. හරි? ගෙන යාම. මගින් ගෙන යන ජීර්ණාවශේෂ. සුළඟේ චාලක ශක්තිය දුර්වල වීමත් සමග කාන්තාර පෘෂ්ඨය මත හෝ ඉන් පිටත ඒකේ ස්පිල්ල නැහැ ඒක දාගන්න පිටත තැන්පත් කිරීම සිදුවේ. මේ නිසා නිර්මාණය වන භූ ලක්ෂණ කාන්තාර නිදිසාදිත භූ ලක්ෂණ නමෙන් හැඳින්වේ. මෙම භූ ලක්ෂණ අතර ඔන්න බලන්න මේ භූ ලක්ෂණ ඉගෙන ගන්න ලේසි වෙන්න අපි ගෲප් කීපයකට කඩලා දෙනවා. වැලි වැටි තියෙනවා. ඊළඟ වැලි කඳු වර්ග තියෙනවා. වැලි ප්ලාවිත කියලා වර්ගයක් තියෙනවලු. ලොයස් නිදි කියලා වර්ගයක් තියෙනවා. එහෙනම් ඔන්න බලන්න නිදිසාදිත භූරූප සෙට් 4කට බෙදලා තියෙනවා. වැලි වැටි වර්ග, වැලි කඳු වර්ග, වැලි ප්ලාවිත සහ ලොයස් නිදි. ඔයගොල්ලෝ මේ වෙනකොට ලොයස් නිදි ගැන දන්නවා. නේද? අපි ඒකෙන්ද කතා බහ කරමු. අපි කාන්තාර පෘෂ්ඨයෙන් ඔසවා ගන්න දූවිලි පිටස්තර දුරස්ත ප්‍රදේශ වලට ගෙනහිල්ලා දූවිලි සංචිත නිර්මාණය කරනවා. දූවිලි ගෙනහිල්ලා තැන්පත් කරලා මහා විශාල ප්‍රදේශයක පැතුණු දූවිලි තට්ටු හදනවා. ඒවට තමයි අපි කිව්වේ ලොයස් නිදි කියලා. අපි එතෙන්දී විස්තර කරලා ලියමු. අපි ඉස්සෙල්ලාම වැලි වැටි කියන්නේ මොනවද බලන්න. දැන් ඔයගොල්ලෝ සිතියම් පාඩමේදී කන්දක් සහ කඳු වැටියක් කියන දෙක අතර වෙනස පැහැදිලි කරගෙන තියෙනවා. කන්දක් කියලා කිව්වේ තනි මුදුනක් තියෙන අවට භූමියේ සිලා පේන ඉහළට එසවුණු භූෂ්මතා ලක්ෂණයට අපි කියනවා මේ කන්දක්. නේද? එවැනි මුදුන් කීපයක් සහිත අවට භූමියේ ඉහළට එසවුණු භූමිස්කන්ධයක් තියෙනවා. අපි ඒකට කියනවා කඳු වැටියක්. එහෙනම් කඳු වැටියක මුදුන් එකකට වඩා වැඩි සංඛ්‍යාවක් තිබිය යුතුයි. නේද? ඒ වගේ තමයි මෙතන වැලි වැටි සහ වැලි කඳු. දැන් ඔන්න සුළඟින් ගහගෙන එනවා වැලි ටික ගෙනල්ලා කාන්තාර පෘෂ්ඨයේ මතු පිට ගොඩ ගහනවා යම් තැනක. ඒ ගොඩ ගැසීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද? කාන්තාර පෘෂ්ඨයේ මතු පිට තනකොළ ටිකක් හරි, කටුපඳුරක් හරි, එහෙම නැත්නම් මැරුණු සතෙක්ගේ මృత ශරීරයක් හරි තිබුණා කියන්නේ. නේද? එහෙම තිබුණාම ඒක තමයි සුළඟට බාධක වෙන්නේ. සුළඟ වේගෙන් එනවා අර සත්තමුත සපේත ඔටුවෙක් මැරලා හිටපු මృత ශරීරයක් කියනවා. මේ ඔටුවගේ මృత ශරීරයේ සුළං පහර ගැටෙනවා. ගැටෙනකොට සුළඟ බාල වෙනවා. වේගය අඩු වෙනවා. ඒ අඩු වෙනකොට එයා ළඟ තියෙන වැලි ටික, ගෙනියන ද්‍රව්‍ය ටික තව ඉස්සරහට ගෙනිය ගන්න බැරි වෙනවා. එයා මොකද කරන්නේ? අර ගෙනියන ටිකෙන් ටික අර ඔටුවගේ අර මృత ශරීරයේ ඉදිරිපසින් හලනවා. තැන්පත් කරනවා. අන්න පළමු අවස්ථාව පටන් ගන්නවා. නිදිසාධන ක්‍රියාවලිය පටන් ගන්නවා. ඔය වැලි ටික පොඩ වර්ධනය වෙනවා. වර්ධනය වෙලා ඕක තමයි බලපාන්නේ වැලි වැටියක් හෝ වැලි කන්දක් නිර්මාණය වෙන්නේ. එහෙනම් බලන්න සත්ත්ව මృత ශරීරයක් නිසා සමහර විට කිලෝමීටර් 10 ගණනක් දිග වැලි වැටියක් නිර්මාණය වෙන්නත් පුළුවන් කාලයක් යනකොට. එහෙනම් වැලි වැටියේ නිර්මාණකාරකයක් වෙලා තින්නේ කවුද? අර මృత ශරීරී හරි, කටු පඳුර හරි, එහෙම නැත්නම් අර තනකොළ පඳුර හරි මොකක් හරි එකක් තමයි කාන්තාර පෘෂ්ඨයේ මතු පිට වැලි වැටිය නිර්මාණය කරන්න මූලික වෙලා තියෙන්නේ. සුළඟට බාධක වෙලා තියෙන්නේ. නේද? එහෙනම් වැලි වැටියක් කියන එක දැන් ඔබට පැහැදිලි. මුදුන් කීපයක් තියෙන වැලි වලින් නිර්මාණය වෙච්ච අවට භූමියේ ඉහළට එසවුණු විශාල ප්‍රදේශයක පැතිරුණු වැලි සංචිතයකට අපි කියනවා වැලි වැටියක් කියලා. නේද? එහෙනම් පහළ තියෙන පුතේ වැලි වැටියක් විස්තර කරන්න. අපි ඒක විස්තර කරලා ලියලා ඉමු. වැලි වැටි. ලියන්න සුළඟ මගින් පරිවහනය කරන වැලි කාන්තාර පෘෂ්ඨය මත කිසියම් බාධකයක් පෙරටු කරගෙන
කාන්තාර පෘෂ්ඨය මත කිසියම් බාධකයක් පෙරටු කරගෙන නිදි සාධනය කිරීම හෙවත් තැන්පත් කිරීම නිසා නිදි සාධනය කිරීම හෙවත් තැන්පත් කිරීම නිසා කොතන ඉඳලාද සුළඟ මගින් ගෙන යන වැලි කාන්තාර පෘෂ්ඨය මත පිහිටි බාධකයක් පෙරටු කරගෙන කාන්තාර පෘෂ්ඨය මත පිහිටි බාධකයක් පෙරටු කරගෙන නිදි සාධනය කිරීම හෙවත් තැන්පත් කිරීම. එහෙම නැත්නම් තැන්පත් කිරීම හෙවත් නිදි සාධනය කිරීම. නිදි සාධනය කිරීම නිසා නිර්මාණය වන නිදි සාධනය කිරීම නිසා නිර්මාණය වන මුදුන් කීපයකින් සමන්විත මුදුන් කීපයකින් සමන්විත මුදුන් කීපයකින් සමන්විත වැලි සංචිතය නැත්නම් වැලි නිදිය වැලි සංචිතය එහෙම නැත්නම් වැලි නිදිය මෙන්න වචනේ තියෙනවා බෝඩ් එකේ වැලි සංචිතය නැත්නම් වැලි නිදිය වැලි වැටි නමින් හැඳින්වේ වැලි වැටි නමින් හැඳින්වේ හොඳයි දැන් ඔයගොල්ලන්ට පැහැදිලි කතාව වැලි වැටියක් කියන්නේ මොකද්ද සුළඟ වේගයෙන් ඇදලා යනවා ඒ සමග වැලි ගිනවා වැලි ගෙනල්ලා කාන්තාර පෘෂ්ඨය මත පිට තියෙන මොකක් හරි බාධකයක් මුල් කරගෙන අර ගින වැලි ටිකෙන් පොඩ හලලා ඒක මත වැලි තැන්පත් කරලා හදන මුදුන් කීපයකින් සමන්විත වැලි තට්ටුවකට වැලි සංචිතයකට තමයි අපි වැලි වැටියක් කියන්නේ නේද එතකොට මතක තියාගන්න ඕනේ මේ වැලි වැටි වල බාහිර පෙනුම අපි ඈතින් නම් බලනකොට අපිට වැලි වැටි පේන විදිය ඒ වගේම තමයි ඒකේ නිර්මාණ ක්‍රියාවලිය මේ වගේ දේවල් දිහා බැලුවහම අපිට පුළුවන්කම තියෙනවා ළමයි මේ වැලි වැටි වර්ග කරගන්න. වැලි වැටි වර්ග කීපයක් තියෙනවා. මොන බලන්නකො එකක් තියෙනවා අංක 1 දාලා අඩකව වැලි වැටි. අඩකව වැලි වැටි. අපි එතෙන්ට එමු. ඊට කලින් අර ලියාගෙන ආපු නෝට් එකටම ලියමු. වැලි වැටි වල බාහිර පෙනුම නැත්නම් බාහිර ස්වરૂපය සහ ඒවා නිර්මාණය වන ආකාරය. සැලකිල්ලට ගත්තාම වැලි වැටි වර්ග කීපයක් හඳුනා ගන්න පුළුවන් කියන එක ඔතෙන්ට ලියන්න. මේවායේ බාහිර ස්වરૂපය මේවායේ බාහිර ස්වરૂපය මේවායේ බාහිර ස්වરૂපය සහ ඒවා නිර්මාණය වන ආකාරය මේවායේ බාහිර ස්වરૂපය සහ ඒවා නිර්මාණය වන ආකාරය ඒවා නිර්මාණය වන ආකාරය සැලකිල්ලට ගන්නා විට වැලි වැටි වර්ග කීපයක් හඳුනාගත හැකිය. වැලි වැටි වර්ග කීපයක් හඳුනාගත හැකිය. 1 එකකින් ලියන්න එපා එක ලියලා තියෙනවනේ අඩකව වැලි වැටි නේද අඩකව වැලි වැටි අඩකවයක් කියන්නේ මොකක්ද අඩකවයක් කියලා කියන්නේ මේ සම්පූර්ණ එක අඩක් නෙමෙයි නේද මේකෙන් භාගයක් ගත්තාම අපි කියනවා ඔන්න අඩකවය නේද හඳේ තියෙන කාලයකට භාගයනේ පේන්නේ හැබැයි හඳේ මේ වගේ භාගයක් පේන අවස්ථාවක් තියෙනවා ඒ වගේම තමයි අර මෙන්න මෙහෙම පේන අවස්ථාවක් තියෙනවා නේද නෝ එතකොට මෙන්න මේ අඩ සඳ ආකාර අපි ඒකට කියනවා අඩ සඳ ආකාර වැලි වැටි හරි මේවා අපි එහෙම කිව්වට මේ වැලි වැටි වලට තියෙනවා නිශ්චිත නමක් අපි ඒවට කියනවා බාකන් කියලා පොත්පත්වල ලියලා තියෙනවා ඒ වගේම තමයි තව වචනයක් තියෙනවා බාචන් තවත් සමහර පොත්පත්වල බාචන් කියලා කියනවා බාකන් හෝ බාචන් කියලා කියන්නේ මේ එකම වර්ගයක් හරිද කාන්තාර පෘෂ්ඨයේ මත පිට නිර්මාණය වන මේ අඩ සඳක හැඩය ගන්නා
එහෙම නැත්නම් අර්ධකවාකාර ස්වභාවයකින් නිර්මාණය වන්නා වූ වැලි වැටි වලට තමයි ළමයි අපි කියන්නේ බාකන් කියලා. හරි බාකන් කියලා. ඒතර කොහොමද මේවා නිර්මාණය වෙන්නේ? මේ බලන්න මම මේ ඉතල දාලා පෙන්නන්නේ සුලඟ හමා යන දිශාව. හරි මෙහෙන් තමයි සුලඟ එන්නේ. හරි එතකොට කිසියම් වූ බාධකයක් මුල් කරගෙන පළවෙනි අවස්ථාවේදී වෙන්නේ අපි හිතමු මෙතන තිබුණා සත්ත්වමුත ශරීරයක්. මේ තින්නේ ඒක. හරි සත්ත්වමුත ශරීරයක්. ඒක මුල් කරගෙන ඒකේ මේ සුලං ධාරාව ගැටිලා ඒකට ඉදිරියෙන් වැලි ටිකක් හලලා ඔන්න වැඩේ පටන් ගන්නවා. නේද? වැලි ටික හලලා ඔන්න කන්ද වැලි වැටි නිර්මාණය කරන්න පටන් ගන්නවා. එතකොට මේ බාධකයේ ඉදිරියෙන් වැලි තැන්පත් කිරීම නිසා නිර්මාණය වන වැලි වැටිය වර්ධනය වෙලා මොකද වෙන්නේ? මේ සුළඟේ දිශාවට සමාන්තර. මේ සුළඟේ ගහගෙන යන්නේ මෙහෙට නෙමෙයි. මෙහෙ තමයි යන්නේ. එතකොට බලන්න වැලි වැටියේ හැදිලා මේ වැලි වැටියේ දෙකලවර නැමිලා යනවා සුළං දිශාව පැත්තට. නේද? මෙහෙම වර්ධනය වෙන වැලි වැටිය දෙකලවර සුළං දිශාව දෙසට නැමී යාම නිසා මේකේ කවාකාර බවක් පෙන්වන්න පටන් ගන්නවා. එහෙම ගෙවිලා යන වැලි වැටියකට අපි කියනවා බාකන් නැත්නම් අඩසඳාකාර වැලි වැටි. දැන් ওই විස්තරයෙන් කියනවට වඩා හොඳයි අපි මේක ඇත්තම ස්වභාවය කොහොමද කියලා බලාගත්තා. නේද? ඡායාරූප කීපයක් තියෙනවා අපි ඒක බලලා ඉමු. මේ තියෙන්නේ අපි කලින් අවස්ථාවේ බලපු දැන් ඔයගොල්ලන්ට පේනවද මේ අඩසඳාකාර වැලි වැටි තුනක් මේ රූප සටහනේ පේනවා නේද? මේ තියෙන්නේ මේ ඊතලයක් දාලා පෙන්නන්නේ වින් කියලා සුලං දිශාව. මෙහෙන් තමයි එන්නේ. බාධකයක් මුල් කරගෙන වැලි තැන්පත් කරලා වැලි වැටියක් නිර්මාණය කරන. සමහරවිට මේක පළමු වතාවේදී අවස්ථාවේදී වැලි කන්දක් වෙන්නත් ඇති. තනි මුදුනක් වෙන්න ඇති තියෙන්න ඇති. හරි එහෙම වෙලා ඒකේ ගැටිලා සුලඟ ගේන දේවල් ගැටිලා සුලං දිශාව දෙසට මේ මෙහෙටනේ සුලඟ යන්නේ. සුලං දිශාව දෙසට දෙකලවර නැමිලා ගිවිලා යන අර්ධකවාකාර වැලි වැටියක් මේ ආකාරයෙන් නිර්මාණය වෙනවා. අපි ඒවට කියනවා අඩසඳාකාර වැලි වැටි නැත්නම් බාකන්. ඇත්තම රූප සටහන් කීපයක් තියෙනවා. මේ බලන්න මේ කාන්තාරයකට ඉහළින් ගත්ත ඡායාරූපයක්. හරි කාන්තාරයකට ඉහළින් ගිහිල්ලා ගත්ත ඡායාරූපයක් බලන්නකෝ ඇටි කොහොමද කියලා. දැන් සුලං දිශාව කොහෙන්ද? මෙහෙ ඉඳලා තමයි මෙහාට හමන්නේ. නේද? මෙහෙට තමයි සුලං දිශාව. ඒ සුලං දිශාවට අනුව සුලඟ මගින් ගෙනාවු දේවල් මේ කාන්තාර පෘෂ්ඨයේ මත පිට තියෙන පුංචි බාධක මුල් කරගෙන තැන්පත් කිරීමේ ප්‍රතිඵලය තමයි මේ බාකන් නිර්මාණය. මේ වන්නකෝ අර්ධකවාකාර බව මේකෙත් තියෙනවා. ඊළඟට මේකෙත් පැහැදිලිවම තියෙනවා. හැබැයි මෙන්න මේවා තියෙනවද මේ? නැහැ. නේද? මේවා වැලි ගොඩවල්. නිකම්ම වැලි ගොඩවල්. මේක ඉදිරි කාලයකදී අපිට පෙනේ යම් කිසි දවසකදී මේක වර්ධනය වෙලා අර වගේම දෙපැත්තට මේව දෙකලවර නැමිලා ගිය කවාකාර බවක් කාලෙකදී පෙන්නයි. නේද? එතකොට ඒක අඩසඳාකාර වැලි වැටියක් බවට පත් වෙනවා. ඔය එක රූප සටහනක්. තව එකක් තියෙනවා. මේ බලන්න. දැන් ඔයාලට පේනවා දැන් ඔයාලා මේ රූප සටහන් දිහා බලා ඉන්නකොට ඔයා මේ කාන්තාරක ඉඳන් නම් මේ ටික දකින්නේ. දැන් ඔයාගේ මූණට තමයි සුලම් පාර එන්නේ. ඔයාගේ මූණට තමයි කුලම් පාර එන්නේ. හරි? ඒතර මෙහෙට තමයි සුලම් දිශාව. ඔන්න ගේන මොන හරි බාධක මුල් කර මේ බලන්නකෝ මේ අර්ධකවාකාර වැලි වැටි නිර්මාණය වෙන්න පටන් ගන්න අවස්ථාවක් මේ තියෙන්නේ. මෙන්න මේක නේද? නිර්මාණ අවස්ථාව. හැබැයි මේවා අපිට පේනවා නිර්මාණය වෙලා අවසන්. ඒ වගේ සුලඟේ දිශාවට නැමිලා ගිහිල්ලා තියෙනවා ලස්සනට. කවාකාර බවක් පේනවා. එහෙනම් මෙන්න මේවට අපි කියනවා බාකන් නැත්නම් වාචන්. එහෙම නැත්නම් අපේ වචනෙන් කියනවා අපි අර්ධ කවාකාර වැලි වැටි නැත්නම් අඩසඳාකාර වැලි වැටි කියලා. හොඳයි. එහෙමනම් අපි විස්තරය ලියමු අඩසඳාකාර වැලි වැටි. අපි රූපසරණ පස්සේ අඳිමු නේ. රූපසරණ පස්සේ අඳිමු විස්තරය ලියමු. හරි ලියන්න. කාන්තාර පෘෂ්ඨයේ මත පවතින කිසියම් බාධකයක් පෙරටු කරගෙන වැලි නිදිසාදනය කිරීම නිසා නිර්මාණය වන කාන්තාර පෘෂ්ඨයේ මත පවතින කිසියම් බාධකයක් පෙරටු කරගෙන
කිසියම් බාධකයක් පෙරටු කරගෙන වැලි නිදිසාදනය කිරීම නිසා නිර්මාණය වන අර්ධ කවාකාර ස්වභාවයක් ගන්නා වැලි වැටි අඩසඳාකාර වැලි වැටි නමින් හැඳින්වේ. සුළඟේ දිශාවට අනුරූපව වැලිවැටියේ දෙකෙලවර නැමී යාම නිසා අර්ධකවාකාර ස්වභාවය නිර්මාණය වේ. මේවායේ සුළං මුහුණත මද බැවුම් ස්වභාවයක් ගන්නා විට සුළං මුවාව දල බැවුම් ස්වභාවයෙන් නිර්මාණය වී තිබේ. මෙම වැලි වැටි බාකන් ඇලයිරක් බාචන් ඔය වචන දෙකෙන්ම සමහරට කොට පොත්පත් කියවනකොට එම අහන්න දකින්න ලැබෙයි. බාකන් ඇලයිරක් බාචන් නමින්ද හැඳින්වේ. බාචන් ඇලයිරක් බාකන් නමින්ද හැඳින්වේ. දැන් ඔයගලන්ට පේනව නේද මේ රූප සරහනේ බලන්නකෝ අර සුළං මං කව මෙහින් එන්නේ කියලා නේද? දැන් මේක මේ රූප සරහන් දිහා බලා ඉන්නකොට හිතියොත් ඔබ කාන්තාර පෘෂ්ඨයේ මත මේ ඉඳගෙන ඉන්නේ කියලා හිතාගෙන හිටියොත් මං කව දැන් ඔබේ මූණ පැත්තට තමයි සුළං ධාරාව එන්නේ වැලි බොරළු ඒ ඔක්කොම ඇදගෙන නේද? ඒක බලන්න සුළං මුහුණත තමයි මෙන්න මේ පැත්ත. මේව තමයි සුළං මුහුණත. මේ බලන්න බොහොම මද බෑවුම් ස්වභාවයක් පේන්නේ නේද? හැබැයි මේ සුළං මුහුණතත් එක්ක බලනකොට මුවාව මේ දල බෑවුම් ස්වභාවයකටපත් වෙනවා. නේද? දල බෑවුම් ස්වභාවයක් තමයි තියෙන්නේ. දෙකලවර නැමිලත් කියලා තියෙනවා. එහෙනම් අපි දැන් යමු රූප සරහන අඳින්න. අපි අඳිමු මෙන්න මේ රූප සරහන. අලගේ නිබන්ධන එක කොටුවයි තියෙන්නේ ඔක අඳින්න. මෙන්න මේ රූප සරහන අඳින්න කොතෙන්ද? ඇඳලා වෙලා වෙනදා වගේම කෙනෙක් දෙන්නෙක් අත උස්සන්න මට එතකොට ඊළඟ භූරූපෙට ගිය හැකි. මේ බෝඩ් එකේ පෙන්නලා තියෙන රූප සරහන එක හන්දත් ඒත් ඇති මේක මතු පිටින් බැලුවම පේන විදිය. ඔය ඔයගොල්ලන්ට මේ තියෙන්නේ ස්ලයිඩ් එකේ පෙන්නලා තින්නේ අපි පැත්තෙන් බැලුවා මේකේ ත්‍රිමාන ආකෘතිය පේන විදිය. කැමති එකක් අඳින්න පුළුවන්. මේක අඳින්න කියොත් ලේසි. ඕක ටිකක් අමාරුයි. හැබැයි ඇඳගත්තොත් වැඩේ හොඳට පැහැදිලි.
එක්කෙනෙක් වැඩ ඉවරයි. දෙන්නෙක් වැඩ ඉවරයි. තුන් දෙනෙක් ඉවරයි. ඒ කියන්නේ ප්‍රොෆෙසර් ආනන්ත වෙලාව ප්‍රමාණවත් කියලායි කියන්නේ. නේද? එහෙනම් මම මේ ස්ලයිඩ් එකකින් ඉවත් වෙනවා ඈ. හොඳයි. අපි ඊළඟට යමු බලන්න ඊළඟ භූරූපය. අඩකව වැලි වැටි ගැන අපි කතා කළා. වැලි වැටි වර්ගයක්. ඔන්න ඊළඟට තියෙනවා තීරයක් වැලි වැටි. තීරයක් වැලි වැටි. තීරයක් වැලි වැටි කියන්නේ සුළං ගමන දිශාවට මේ හරස්ව. හරි සුළං ගමන දිශාවට හරස්ව වැලි තැන්පත් වීම නිසා නිර්මාණය වන භූරූපයට තමයි අපි කියන්නේ මේ තීරයක් වැලි වැටි කියලා. හරි. මෙන්න ඒක. හොඳයි. දැන් මේ බලන්නකො සුළං දිශාව මේ පැත්තෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරි? ඔන්න සුළං දිශාව. මෙන්න මේ සුළඟේ දිශාවට ප්‍රතිවිරුද්ධව. එහෙමත් අපි ඒකට කියනවා අපේ සරල වචනේ හරස්ස. වැලි සංචිත වෙලා මොනවා හරි බාධක නිසා තමයි වැලි තැන්පත් වෙන්නේ. ඒ බාධක නිසා වැලි තැන්පත් වීම ආරම්භ වෙලා ඒක හරස්ස නිර්මාණය වෙන වැලි වැටි දක්වා වර්ධනය වුණාම අපිට සමස්ත භූදර්ශනය බැලුවා පේනවා මේ සුළං දිශාවට ප්‍රතිවිරුද්ධව නිර්මාණය වෙච්ච වැලි වැටි කීපයක් හැදෙනවා. අන්න ඒවට අපි කියනවා තීරයක් වැලි වැටි. මේක හරි ලේසි. අපි බලමු රූපසරණක් ඔබට පෙන්වන්න පුළුවන් අවස්ථාවක් තියෙනවද කියලා. මේ පාට කරන්නේ කොහොමද කියලා අහනවා රූපසරහන්. රූපසරහන් පාට කරන්න පුළුවන්. ඕගොල්ලන්ට දැන් මේව නම් දුඹුරු පාට තමයි වැඩිපුර පාවිච්චි කරන්නේ. නේද? භූමියේ නිර්මාණය වෙන භූ ලක්ෂණ ගැන කතා කරන්න නිසා දුඹුරු පාට වර්ණය අඩු වැඩි වර්ණ භාවිතා කරලා ඔයගලන්ට පෙන්වන්න පාවිච්චි කරන්න ගන්න පුළුවන්. හරි? නිරූපණය කරන්න ගන්න පුළුවන්. හොඳයි. බලමු පොඩ්ඩක් අපි මේ රූපසරහනක් තියනවාද කියලා තීරයක් වැලි වැටි පෙන්වන්න. මේ තියෙන්නේ ආයතගාමී වැලි වැටි. අපි ඒක පස්සේ බලමු. මේ තියෙන්නේ තීරයක් වැලි වැටි. මේ බලන්නකෝ. දැන් මේකේ සුළඟ ඉන්නේ එක්කෝ මේ පැත්තෙන් මෙහාට. එහෙම නැත්නම් මෙහි ඉඳලා මේ පැත්තට. හරි? එහෙනම් මේ සුළං දිශාවට හරස්ව නිර්මාණය වන වැලි වැටි වලට තමයි අපි කියන්නේ තීරයක් වැලි වැටි කියලා. එහෙනම් රූපසරහනක් අඳිමු. මෙන්න මේ රූපසරහන හොඳයි. මේ බෝඩ් එකේ තියඳලා තියෙන එක. ස්ලයිඩ් එකේ පෙන්නන එක අපිට අඳින්න අමාරුයිනේ. ඔය තියෙන රූපසරහනේ මෙන්න මේක අඳින්න. ඒකත් ඇඳලා ඉවරලා මේ අත උස්සන්න. උදේ මේ වැලි වැටි මේවා දුමුරු පාටින් අඳින්නේ. ඊතල නම් ඕගොල්ලෝ මොන වර්ණයෙන් දැම්මත් කමන්නේ නැහැ. දාලා සුළං දිශාව කියලා පෙන්වන්නේ. නැත්තම් ඊතල විතරයිනේ තියෙන්නේ. සුළං දිශාව. හරි එක්කෙනෙක් වැඩ ඉවරයි. දෙන්නෙක් තුන් දෙනෙක් වැඩ ඉවරයි. හොඳයි කාලය ඇති සරල රූපසරණක් අඳින්න තියෙන්නේ. අපි එන විස්තරය ලියමු මෙහෙම. ලියන්න. සුළං දිශාවට බාධකයක් වූ කිසියම් සුළං දිශාවට බාධකයක් වූ කිසියම් වස්තුවක් මුල් කරගෙන සුළං දිශාවට බාධකයක් වූ කිසියම් වස්තුවක් මුල් කරගෙන
වැලි නිදිසාදනය කිරීම නිසා වැලි නිදිසාදනය කිරීම නිසා නිර්මාණය වන වැලි නිදිසාදනය කිරීම නිසා නිර්මාණය වන කමාවක් දාන්න දෙන්න නිර්මාණය වන සුළං දිශාවට ප්‍රතිවිරුද්ධව සුළං දිශාවට ප්‍රතිවිරුද්ධව වරහන් ඇතුළේ ලියන්න හරස්ව සුළං දිශාවට ප්‍රතිවිරුද්ධව වරහන් ඇතුළේ හරස්ව නිර්මාණය වන විවිධ ප්‍රමාණයේ වැලි වැටි හරස්ව නිර්මාණය වන විවිධ ප්‍රමාණයේ වැලි වැටි තීරයක් වැලි වැටි නමින් හැඳින්වේ තීරයක් වැලි වැටි නමින් හැඳින්වේ තීරයක් වැලි වැටි නමින් හැඳින්වේ හොඳයි එhmenan අපි ඔය එක්කම කතා කරමු ආයතගාමී වැලි වැටි මේක ලේසි මේ වගේම තමයි දැන් ඉතින්දී වෙන්නේ මෙහෙමයි දැන් සුළං දිශාව මේ පැත්තනේ තියෙන්නේ එතකොට මේ සුළං දිශාවේ හරහට නිර්මාණය වෙනකොට ආයතගාමී මේ තීරයක් වැලි වැටි කියලා ආයතගාමී වැලි වැටි වෙනකොට සුළං දිශාවට සමාන්තරව හරි මෙන්න එක වැලි වැටියක් ඊළඟට මෙහෙම තව එකක් මේ පැත්තට තව එකක් ඕනි තරක වැලි වැටි තියෙන්න පුළුවන් හැබැයි කිසි ගැටලුවක් නැහැ මේකේ ආරක්ෂා කරන්න ඕනේ තියෙන තියරි එක තමයි සුළඟේ දිශාවට සමාන්තරව තමයි මේ වැලි වැටි පීඩන්නේ හරි මෙන්න මෙහෙම වැලි තැන්පත් වෙලා නිර්මාණය වුණොත් මේ වැලි වැටි වලට අපි කියනවා ආයතගාමී වැලි වැටි. කොහොමද එතකොට මේක තීරණය වෙන්නේ? සුළං දිශාව මත තමයි තීරණය වෙන්නේ. නේද? ආයතගාමීද තීරයක්ද? එහෙනම් පාරණ මේ පේන්නේ ආයතගාමී වැලි වැටි. හොඳයි. අර වගේම රූපසරණ අඳින්න බලන්න. ඉස්සෙල්ලා කාලට ඔය ටියුට් එකේ නිබන්ධන ඉඩක් තියලා තිනවා රූපසරණ අඳින්න. ආයතගාමී වැලි වැටි වලට. එක්කෙනෙක් වැඩ ඉවරයි වැඩ ඉවරයි කට්ටිය අපි ලියමු ලියන්න රූපසරණේ නිරූපණය වන ආකාරයට රූපසරණේ නිරූපණය වන ආකාරයට රූපසරණේ නිරූපණය වන ආකාරයට සුළං හමායන දිශාවට සමාන්තරව සුළං හමායන දිශාවට සමාන්තරව වැලි නිදිසාදනය කිරීම නිසා වැලි නිදිසාදනය කිරීම නිසා වැලි නිදිසාදනය කිරීම නිසා නිර්මාණය වන විවිධ ප්‍රමාණයේ දිගින් යුක්ත වැලි වැටි විවිධ ප්‍රමාණයේ දිගින් යුක්ත වැලි වැටි ආයත හිවත් ආයතගාමී වැලි වැටි නමින් ආයත හිවත් ආයතගාමී වැලි වැටි නමින් හැඳින්වේ ඉතා වේගවත් සුළං ක්‍රියාත්මක වන ස්ථානවල ඉතා වේගවත් සුළං ක්‍රියාත්මක වන ස්ථානවල බාධක මුල් කරගෙන වැලි නිදිසාදනය කිරීම නිසා බාධක මුල් කරගෙන වැලි නිදිසාදනය කිරීම නිසා
ස්ථානවල බාධක මුල් කරගෙන වැලි නිදිසාධනය කිරීම නිසා ප්‍රබල සුළං ක්‍රියාත්මක වන ප්‍රදේශවල බාධක මුල් කරගෙන වැලි නිදිසාධනය කිරීම නිසා මෙවැනි ආයතගාමී වැලි වැටි නිර්මාණය වේ. මෙවැනි ආයතගාමී වැලි වැටි නිර්මාණය වේ. හොඳයි අපි යමු බලන්න ඊළඟට වැලි කඳු කියන්නේ මොනවද කියලා. වැලි වැටි වර්ග දැන් කීයක් අපි ඉගෙන ගත්තොත් තුනක් ඉගෙන ගත්තා. මොනවද? බාකන් කියන වර්ගය එකක්. නේද? අඬ සද කැඩේ ගන්න වැලි වැටියක්. ඊළඟට කිව්වා සුළඟේ දිශාවට හරස් හැදුනොත් තීරයක් වැලි වැටි. සුළඟේ දිශාවට සමාන්තර වැලි වැටි හැදුනොත් ඒවා ආයතගාමී වැලි වැටි. කොහොමයි අපි වර්ග කළේ වැලි වැටි. දැන් යන්න හදන්නේ වැලි කඳු කියන්නේ මොනවද කියලා කියන්නේ. වැලි කඳු කියන්නේ සුළඟ ගෙනාපු වැලි තැන්පත් කරලා තනි මුදුනක් සහිතව නිර්මාණය කරන වැලි සංචිතයකට අපි කියනවා වැලි කන්දක් නේද? වැලි වැටියකට නම් මුදුන් කීපයක් තියෙන්න පුළුවන් කොහොනේ. මේ වැලි කන්දක මුදුන් කීපයක් තියෙන්න බෑ. එක මුදුනයි තියෙන්නේ. හරි තනි මුදුනක් සහිත අවට භූමියේ නිහරට එසවෙච්ච වැලි සංචිත වලට අපි කියනවා වැලි කඳු කියලා. මේ බලන්න කාන්තාර පෘෂ්ඨයේ මත පිට බාධකයක් තියෙනවා. හරි බාධකයක් තියෙනවා. මම මේක මෙහෙම ලියන්නම් ඈ. බාධකයක්. අපි හිතමු මේ පාෂාණුද්ගතයක් කියලා. පාෂාණ තට්ටුවක් තියෙනවා වැඩි උසකට විහිදිච්ච නැති එකක්. මෙන්න සුළඟ එනවා. හරි සුළඟ මෙහෙන් හමා එනවා. මේ බාධකයේ ගැටෙනවා. ඒ ගැටීම නිසා මොකද වෙන්නේ? සුළඟේ වේගය අඩු වෙනවා. නේද? සුළඟේ වේගය අඩු වෙනවා. චාලක ශක්තිය අඩු වෙනවා. අඩු වෙනකොට යා ගෙනියන වැලි ටික ඔක්කොම මොකද කරන්නේ? ගෙනියන්න බෑ යාට ඉස්සරහ. ඒ ගෙනියන යම් ප්‍රමාණයක් මෙයා මොකද කරන්නේ? බාධකයේ ඉදිරි පැත්තෙන් හලනවා. මේ පැත්තෙන් හලනවා. හරි මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම වැලි තැන්පත් කිරීම නිසා මේ බාධකයේ ඉදිරි පැත්තෙන් තනි මුදුනක් සහිත පුංචි වැලි කන්දක් හැදේ. වැලි කන්දක් හැදේ. අපි මේ වැලි කන්දට කියනවා පෙර වැලි කන්ද. පෙර වැලි කන්ද. ඔන්න පෙර වැලි කඳු හැදෙනවා. ඒ වගේම තමයි මේක ගැටෙනකොට මේ සුළඟ ගැටිලා එන වේගය වැඩිනේ. ගැටිලා වේගය අඩු වෙනවා වගේම යම් ප්‍රමාණයක් වේගය අඩු කරගෙන ආපහු ඉදිරියට ගමන් කරනවා. නේද? අන්න ඉදිරියට ගහගෙන යන සුළඟේ තියෙන්න පුළුවන් අර නිදි සාධනය නොකරපු වැලි. ඒකට මොකද කරන්නේ? ඒ ටික මොකද කරන්නේ? මෙන්න මේ බාධකයෙන් පිටිපස්සට තමයි හලන්නේ. හරි? මේක. ඔන්න මේ බාධකයෙන් පිටිපස්සෙත් වැලි තට්ටුවක් තැන්පත් වෙලා තනි මුදුනක් සහිත වැලි සංචිතයක් නිර්මාණය වෙනවා. අපි මේගොල්ලන්ට කියනවා පෑල වැලි කඳු. පෑල වැලි කඳු. පෑල කියන්නේ පිටිපස්ස කියන එකනේ නේද? පෑල වැලි කඳු. ඊළඟට මේ ගැටෙන සුළඟ අර ඉස්සරහට දුර්වලව ගමන් කරනවා වගේම මේක මේ භ්‍රමණය වෙලා මේ බාධකයේ ගැටිලා භ්‍රමණය වෙලා ආපහු පොඩ්ඩක් ඉන්නත් පුළුවන්. ආපස්සට එන්නත් පුළුවන්. මෙහෙට ආවා බාධකයේ ගැටුණා හැරිලා පොඩ්ඩක් ආපහු යනවා. හරි? හැරිලා ආපහු යනවා. අන්න එතකොට මේ ආපහු යන ගමනේදී සමහර විට මේ පෙර වැලි කන්දට ඉදිරියෙන් වැලි පොඩ්ඩක් හලලා මෙන්න මේ හරියේ. හරි? ආපහු වැලි කන්දක් හදන්න පුළුවන්. එහෙම හැදුනොත් අපි ඒවට කියනවා ඉදිරි වැලි කඳු. ඉදිරි වැලි කඳු. ඔන්න බලන්න වැලි කඳු වර්ග ටික ඈ. ඔක්කොම අපි එක රුල් ඉස්සරහට යන්නේ. ඒ වගේම තමයි උදේ මේ කියන බාධකයේ ගැටිලා දැන් අපි කිව්වා බාධකයේ ගැටෙනවා චාලක ශක්තිය අඩු වෙනවා. ඒක ඉස්සරහින් වැලි ටික හලලා පෙර වැලි කන්දක් හදනවා. පිටිපස්සට තව ටිකක් හලලා පෑල වැලි කන්දක් හදනවා. මේ බාධකයේ ගැටලා සුළඟ මේ විදිහට භ්‍රමණය වෙනකොට එතන ආපහු ඉදිරියට වැලි පාර ගහලා ඉදිරි වැලි කන්දක් හැදෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ බාධකයේ ගැටෙන සුළඟ මොකද වෙන්නේ? පැත්තට හැරලා යන්නත් පුළුවන්. මේ එනවා සුළඟ එනවා මේ විදිහට ඇවිල්ලා මේකේ ගැටිලා මේව හැරෙන්නත් පුළුවන්. නේද? මේ විදිහට හැරෙන්නත් පුළුවන්. එහෙම හැරලා ගිහලා මේ පැත්තකින් පොඩි වැලි කන්දක් හැදෙන්න පුළුවන්. හරි? පොඩි වැලි කන්දක් නිර්මාණය වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම හැදුනොත් අපි මේවට කියනවා අවර වැලි කඳු. අවර වැලි කඳු. එහෙනම් ඔන්න බලන්න වැලි කඳු වර්ග කීපයක්. මොනවද? ඉදිරි වැලි කඳු තියෙනවා, පෙර වැලි කඳු තියෙනවා, අවර හිවත් පැති වැලි කඳු තියෙනවා, පෑල වැලි කඳු තියෙනවා. නේද? එහෙනම් ඔන්න වැලි කඳු වර්ග කීපයක් අපිට හම්බ වෙනවා. අපි නිබන්ධනයට ගිහිල්ලා රූපසරහන ඇඳලා නෝට් එකට එමු. ආයතගාමී වැලි වැටි වැලි කඳු කියන එක විස්තර කරලා එමු ඉස්සලා රූපසරහන අඳින්නත් කලින් මෙතන ලියලා එමු වැලි කන්දක් කියන්නේ මොකද්ද කියලා. කියන්නේ මේම සුළඟ මගින් ගෙන
සුළඟ මගින් ගෙන ආ වැලි කාන්තාර පෘෂ්ඨය මත නිදි සාධනය කිරීම නිසා කාන්තාර පෘෂ්ඨය මත නිදි සාධනය කිරීම නිසා කාන්තාර පෘෂ්ඨය මත නිදි සාධනය කිරීම නිසා නිර්මාණය වන තනි මුදුනක් සහිත වැලි සංචිත තනි මුදුනක් සහිත වැලි සංචිත තනි මුදුනක් සහිත වැලි සංචිත වැලි කඳු නමින් හැඳින්වේ වැලි කඳු නමින් හැඳින්වේ මේවා කිසියම් බාධකයකට ඉදිරිපසින් නිර්මාණය වන විට පෙර වැලි කඳු ලෙසත් කමාදාන්නේ තැන් වලට පෙර වැලි කන්දකටත් ඉදිරියෙන් වැලි නිදිසාධනය වීම නිසා පෙර වැලි කන්දකට ඉදිරියෙන් වැලි නිදිසාධනය වීම නිසා ඉදිරි වැලි කඳු පෙර වැලි කන්දකට ඉදිරියෙන් වැලි නිදිසාධනය කිරීම නිසා ඉදිරි වැලි කඳු තමයි එතෙන්ටත් එනවා බාධකයෙන් පිටුපස වැලි නිදිසාධනය කිරීම නිසා බාධකයෙන් පිටුපස වැලි නිදිසාධනය කිරීම නිසා පෑල වැලි කඳු බාධකයෙන් පිටුපස වැලි නිදිසාධනය කිරීම නිසා පෑල වැලි කඳු බාධකයෙන් දෙපස වැලි නිදිසාධනය කිරීම නිසා බාධකයෙන් දෙපස වැලි නිදිසාධනය කිරීම නිසා පැති හිවත් අවර වැලි කඳු පැති හිවත් අවර වැලි කඳු පැති හිවත් අවර වැලි කඳු නිර්මාණය වේ පැති හිවත් අවර වැලි කඳු නිර්මාණය වේ හොඳයි එහෙනම් ඔයාලට පුළුවන් මේ පේන රූප සාන දැන් මේ කොහොමද මේවා පේන්නේ ඔක්කොම ඉහළින් බැලුවම මේ පේන විදිහ. ඔන්න බාධකයේ තියෙනවා ඊට ඉදිරියෙන් වැලි තැන්පත් වෙලා වැලි කන්දක් ඊටත් ඉදිරියෙන් වැලි තැන්පත් වීමේ ඉදිරි වැලි කන්දක් බාධකයෙන් පිටිපස්සට වැලි තැන්පත් කිරීම නිසා පෑල වැලි කන්දකුත් දෙපැත්තේ වැලි තැන්පත් කිරීම නිසා අවර ඉවත් පැති වැලි කඳුත් නිර්මාණය වෙනවා. ඉක්මනට අඳින්න බලන්න මේ රූප සටහනක් තියෙනවා මේ අඳින්න ලොකු කොටුවක් තියෙනවා තනි කොටුවක් ඒ කොටුවම සම්පූර්ණ පාවිච්චි කරලා අඳින්න පුළුවන් ඇඳලා අතොස්සන්න කලින් වගේ නා
එක්කෙනෙක් ඇඳලා ඉවරයි. දෙන්නෙක් ඉවරයි. හරි තුන් දෙනෙක් ඇඳලා ඉවරයි. ඒ කියන්නේ අනිත් අයටත් වෙලාව ප්‍රමාණවත් කියලා මම හිතන්නේ. අපි ඊළඟ භූරූපයට යමු. අපි මේවා විස්තර කළානේ නේද? ලොයස් නිදි. ඊළඟ එකේ රූපසරහනකුත් නැහැ. ලොයස් නිදි කියන්නේ පුතේ කාන්තාර පෘෂ්ඨයේ තියෙන කාදනයෙන් එකතු කරගත්ත ජීර්ණාවශේෂ කුඩේ තියෙන ඉතාම සියුම් ද්‍රව්‍ය. බරින් ඉතාම අඩු දේවල්. මොනවද? දූවිලි. හරි මේ දූවිලි සුලඟ මගින් ඔසවාගෙන අපි කිව්වා සමහර විට කාන්තාර පෘෂ්ඨයේම තවත් තැනකට ගෙනිලා තැන්පත් කරනවා කියලා. නේද? නෝට් එක තව පොඩ්ඩක් හිමීට කියවන්න කියලා කියනවා. හිමීට කියවන්න නෙවෙයි තව පොඩ්ඩක් ස්පීඩ් කරන්න නම් වඩා හොඳයි. මොකද දන්නවද? දැන් මේවා ප්‍රමාද වෙලා වැඩි. නේද? ප්‍රමාද වෙලා වැඩි මේ මාසේ කොහොම හරි කළා මම මේක ඉවර කරගන්න බලන්නේ. මේ සතියේ මේ ඔය දැන් ඔන්න ඇදිලා ආපු නිසා මම කියන්න බදාදා උදේ 8ට පන්තියක් දානවා. බදාදා උදේ 8ට පන්තියක් දානවා. අතිරේක පන්තියක් ඔබට යම් යම් පන්ති මේ වෙලාවට වැටලා ඇති. එහෙම වුණොත් කිසි ගැටලුවක් නැහැ ඔබ ඒවට සම්බන්ධ වෙන්න. මේ පන්තියේ රෙකෝඩින් එක ඔබට දෙනවා. ඒ නිසා කිසි ගැටලුවක් නැහැ. ඔයගලන්ට ඒක රෙකෝඩින් එක බලලා වැඩ කටයුතු ටික ආවරණය කරගන්න පුළුවන්. බදාද කියන්නේ ඊට නෙමෙයි අනිද්දා. හරි අනිද්දා උදේ 8ට ඔබට පන්තියක් දාලා තිනවා අතිරේක. හරි මතක තියාගන්න ලියලා තියාගන්න සමහරට අමතක වෙයි. ආගාරවද රෑම එවන්නම්කො ලින්ක් එක එතකොට හරිනේ. හොඳයි එහෙනම් මේ අනිත් එක තමයි මේ පොඩ්ඩක් මෙන්න මේකටත් මේ අවස්ථාව දෙන්න පොඩ්ඩක් පොඩි යෝජනාවක් කරන්න හදන්නේ. ළමයි දැන් ඕගොල්ලෝ දන්නවනේ අද ප්‍රාථමික පාසල් පටන් ගත්තා. නේද? ප්‍රාථමික පාසල් ආරම්භ කළා. ඒ කියන්නේ ඔබගේ පාසල් වැඩ කටයුතු තව සතියක් යනකොට අනිවාර්යයෙන්ම ආරම්භ කරයි. දැන් ඔබට බෙහෙත් විදලා ඉන්නවද මෙතන? බෙහෙත් විදපුවා ඉන්නවද? විද්දා හෝ නොවිද්දා නේද? ඉදිරි සති දෙක ඇතුළත ඔබට බෙහෙත් විදලා සම්පූර්ණ කරනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒ කරලා කොහොමද සතියක් හෝ දෙකක් ඇතුළත අනිවාර්යයෙන්ම පාසල් පටන් ගන්නවා. පාසල් පටන් අරගත්තට පස්සේ මේ පන්තිත් අපිට සාමාන්‍ය පරිදි හෝල් වල කරන්න අවස්ථාව ලැබෙනවනේ නේද? හෝල් වල කරන්න අවස්ථාව ලැබෙනවා. මම පොඩි මේ යෝජනාවක් කරන්නේ ඔබට මේක මේ වෙලාවේකට ක්ෂණික ප්‍රතිචාර දක්වන්න යන්න එපා. මේක පොඩ්ඩක් මතක තියාගෙන ඉඳලා හැමදෙනාම මේ WhatsApp group එකේ Tamanට පොදු group එකේ හරි Tamanගේ පුද්ගලික නමින් හරි තියෙන ප්‍රශ්නයක් මේ සම්බන්ධයෙන් කියන්න. මම හිතා ඉන්නවා මේ නේ මම තීරණය කළා නෑ ඔබෙන් අහලා තමයි මේ වැඩේ කරන්නේ. තියරි ක්ලාස් එක දිගටම පැය දෙකම මේ විදිහටම ඔන්ලයින් කරගෙන ගියොත් ඉතුරු මුළු කාලෙම ඔබට පන්ති කාමරයේදී සාමාන්‍ය විදිහට අපි මුණ ගැහෙන පන්ති කාමරයේදී ඉතුරු මුළු කාලෙම රිවිෂන් වලට දෙන්න පුළුවන්. ඔබ කැමති දේ කුමක්ද කියලා පොඩ්ඩක් අහන්න. ප්‍රශ්නයක් ඇවිල්ලා හොඳේ. මම ඉන්නේ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. සමහර පාඩම් ඔන්ලයින් කරන්න බෑ. නේද? ඔන්ලයින් කරන්න පුළුවන්. වඩා සාර්ථක වෙන්නේ සාමාන්‍ය ක්‍රමයට පන්ති කාමරයේ කරනකොට. මම එක උදාහරණයක් කිව්වොත් සංඛ්‍යානේ පාඩම. නේද? ළමයින්ට සංඛ්‍යානේ ගණන් හදන්න ගියාම ළඟ ඉඳගෙන තියෙන අඩුපාඩු බලලා කරනවා වගේ නෑ ඔන්ලයින් කරන්න ගියාම. එහෙම පාඩම් තියෙනවා. ඒවා මම පන්ති කාමරයේ කරනවා. එහෙම හැර සමහර වෙලාවට නෝට් දෙන්න තියෙන සමහර පාඩම් තියෙනවා. දැන් කෘෂි කර්මාන්තයේ පාඩමෙම ගත්තාම ඊළඟට තව මානසික භූගෝල විද්‍යාව භෞතික භූගෝල විද්‍යාව කියන පාඩම් ගත්තාම අපිට සාමාන්‍ය මේ ඔන්ලයින් ක්‍රමයෙන් හරහා කරගෙන යන්න පුළුවන් ඒවා. එහෙම දේවල් මේ හරහා කරලා පන්ති කාමරේ අපිට හම්බ වෙන සාමාන්‍ය ආයතන වලට අපි ගියාට පස්සේ අපිට හම්බ වෙන මේ ශාලා තුන අපි සම්පූර්ණයෙන්ම හම්බ වෙන මුළු කාලෙම රිවිෂන් වලට යෙදුවොත් මොකද කියලා මම මේ අහන්නේ. ඔබගේ අදහස් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ පොදු ගෲප් එකේ දැම්ම තවුලක් නැහැ. ඒතකොට අනිත් අයත් ඒක දකින්නෝනේ නේද? තම තමන්ගේ වෙන වෙනම නම් වලින් කියනකට වඩා හොඳයි පොදු ගෲප් එකේ දාන්න. ඒතකොට අනිත් අයටත් ඒ ගැන බලා ගන්න පුළුවන්. හරි? බලා ගන්න පුළුවන්. පොඩ්ඩක් ඒ ගැන හිතලා බලන්න. මම අනිවාර්ය කරලා කියනවා එහෙම නෙමෙයි. හොඳයි. එහෙම කරගන්න පුළුවන් නම් හොඳයි. එතකොට ඔබට දෙපාරක් ඒ ආයතන වලට එන්න ඕනෙත් නැහැ. නැත්නම් රිවිෂන් වලට එක දවසක් එන්න ඕනේ, තියරි වලට තව දවසක් එන්න ඕනේ. එහෙම ගැටලුත් තියෙනවා. ඒවත් මගේ ඇරලෙයි. කොහොම නමුත් මේ ඉදිරි කාලේදී කොවිඩ් අවදානමක් නැහැ කියලා සමාජය කියන්නත් බෑ. ඒ නිසා පැය දෙකක් හරි නේද? එක දවසක් හරි ඉදෙත්තුලා ඉන්න තරමට Tamanට හොඳයි කියලා හිතනවා නම්, එහෙම හිතනවා නම් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න ඕනිම අදහසක් පිළිගන්න මම ලෑස්ති. හරි? බෑ එහෙම බෑ අපිට පන්තිට ඇවිල්ලා ඉගෙන ගන්න ඕනේ කියලා කියනවා නම් ඒකත් කියන්නේ කිසි ගැටලුවක් නැහැ. හොඳේ? නිකන් අදහසක් දැනගන්න විතරක් ඉවි. හොඳයි. එහෙනම් අපි යමු මේ ලොයිස් නීති ගැන කතා කරන්න. ලොයිස් කියලා කිව්වේ මම කාන්තාරවල කාදනයෙන් එකතු වෙච්ච දූවිලි සුළඟ මගින් ගහගෙන යනවා. ඒ ගහගෙන ගිහිල්ලා සමහර වෙලාවට කාන්තාර පෘෂ්ඨයේම යම් තැනක කොහේ හරි තැනක තැන්පත් කරනවා. ඒ තැන්පත් කළාම නිර්මාණය වෙන මේ ඉතා සියුම් දූවිලි වලින් නිර්මාණය වෙච්ච ජීර්ණාවශේෂ නිතියට තමයි අපි කියන්නේ ලොයිස්.
ලොයිස් කියලා. එතකොට සමහර විට මේවා කාන්තාර පෘෂ්ඨයෙන් බැහැර ප්‍රදේශවල නිර්මාණය වෙනවා. එහෙනම් මේක ටිකක් පරිස්සමෙන් උත්තර ලියන්න ඕනි කතාවක්. එයි මේ ලොයිස් නිදි සමහර විට කාන්තාර පෘෂ්ඨයෙන් බැහැර ප්‍රදේශවල නිර්මාණය වෙනවා කියන දේ කියන්නම වෙනවා. ඒ කියන්නේ කාන්තාර පෘෂ්ඨය යම් තැනකින් ඛාදනය කළගත්ත ද්‍රව්‍ය ගෙනහිල්ලා කාන්තාර පෘෂ්ඨයම තැන්පත් කරලා හදනවා නම් ගැටලුවක් නැහැ. නමුත් මේ දූවිලි තා සියුම් නිසා සුළඟේ ශක්තිය මගින් ඒව සමහරට කිලෝමීටර් ලක්ෂ ගණන් ඈතට දුරට ගෙනියනවා. ඒ ගෙනිහිල්ලා තැන්පත් කරනවා. මම ඔබට කලින් ඉඳන්ම කියලා තියෙනවා ගැන. නේද? අප්‍රිකාවේ සාරා කාන්තාරයේ රත් පැහැ දූවිලි ග්‍රීන්ලන්ත අයිස් ඇස්ම දක්වා පරිවහණය කරනවා කියලා තියෙනවා. ඒ වගේම තමයි ආසියාවේ තියෙන තාරකාන්තාරයේ කහපාට දූවිලි චීනයේ ශාන්සි පළාත දක්වා ගෙනියනවා කියලා මම කියලා තියෙනවා. නේද? ඊළඟට ඕස්ට්‍රේලියාවේ බටහිර පැත්තේ තියෙන මහා වාලුකා කාන්තාරයේ දූවිලි සුළඟ මගින් ගෙනහිල්ලා ඕස්ට්‍රේලියාවේ ඩවුන්ස් රුණ භූමියේ ලොයිස් නිදි හදලා දිනනවා. ඊළඟට දකුණු ඇමරිකා මහද්වීපයේ තියෙන කාන්තාර වලින් ගෙන ආපු දූවිලි වලින් නිර්මාණය වෙච්ච ලොයිස් නිදි පැම්පාස් රුණ භූමිය තියෙනවා කියලා කිව්වා. නේද? ඒ නිසා කාන්තාර පෘෂ්ඨයේ මතම ලොයිස් නිදි නිර්මාණය වෙනවා කියලා තර්ක කරන්න බෑ අපිට. හරි? ඒ නිසා අපි කියන්න ඕනි කාන්තාර පෘෂ්ඨයේ මත හෝ ඉන් පරිබාහිර ස්ථානවල මේවා නිර්මාණය වෙනවා. මතක තියාගන්න ඕන දේ තමයි ලොයිස් කියන්නේ ඊටාම සියුම් දූවිලි වලින් නිර්මාණය වෙච්ච ජීර්ණාවශේෂ නිදියක් බව. අපි ලියමු. පොසනා කන්දිරත් නේ ලියන්න. සුළඟේ කාදන ක්‍රියාවලියෙන් එක රාශී කරගත් සුළඟේ කාදන ක්‍රියාවලියෙන් එක රාශී කරගත් සුළඟේ කාදන ක්‍රියාවලියෙන් එක රාශී කරගත් ජීර්ණාවශේෂ අතර තිබූ සියුම් දූවිලි සුළඟේ චාලක ශක්තියෙන් තිබූ තැනින් වෙනත් තැනක් කරා ගෙන ගොස් නිදි සාධනය කිරීම නිසා තිබූ තැනින් වෙනත් තැනක් කරා ගෙන ගොස් නිදි සාධනය කිරීම නිසා නිර්මාණය වන දූවිලි නිදි ලොයිස් නිදි නමින් හැඳින්වේ. නිර්මාණය වන දූවිලි නිදි නැත්නම් දූවිලි සංචිත ලොයිස් නිදි නමින් හැඳින්වේ. දූවිලි ඉතා සැහැල්ලු ජීර්ණාවශේෂ ද්‍රව්‍යයක් වන නිසා ඒවා බොහෝ විට කාන්තාර පෘෂ්ඨයට පිටස්තර ප්‍රදේශ දක්වා පරිවහනය කරන බැවින් මෙම ලොයිස් නිදි ඇතැම් විට කාන්තාර පෘෂ්ඨවලින් බැහැර ප්‍රදේශවලද නිර්මාණය වේ. උදාහරණ
ආසියාවේ තාර්කාන්තාරයේ දූවිලි වලින් නිර්මාණය වූ ආසියාවේ තාර්කාන්තාරයේ දූවිලි වලින් නිර්මාණය වූ තාර්කාන්තාරයේ දූවිලි වලින් නිර්මාණය වූ චීනයේ ශාන්සි පළාතේ ලොයිස් නිදි ඊළඟට පුතේ උදාහරණ ලියන්න ඉඩ තියෙනවා නම් ඒ අය විතරක් ලියන්න මේකත් මම උදාහරණ තුනක් විතර කියනවා ඔයාලා ඉඩ තියෙන විදිහට බලලා ලියන්න දෙවෙනි එක දකුණු ඇමරිකානු කාන්තාරවල දූවිලි වලින් නිර්මාණය වූ දකුණු ඇමරිකානු කාන්තාරවල දූවිලි වලින් නිර්මාණය වූ පැම්පාස් තෘණභූමියේ ලොයිස් නිදි පැම්පාස් තෘණභූමියේ ලොයිස් නිදි උදාහරණ අංක 3 ඕස්ට්‍රේලියාවේ මහා වාලුකා කාන්තාරයේ දූවිලි වලින් නිර්මාණය වූ ඕස්ට්‍රේලියාවේ මහා වාලුකා කාන්තාරයේ දූවිලි වලින් නිර්මාණය වූ මහා වාලුකා කාන්තාරයේ දූවිලි වලින් නිර්මාණය වූ ඩවුන්ස් තෘණභූමියේ ලොයිස් නිදි ඩවුන්ස් තෘණභූමියේ ලොයිස් නිදි දැන් ප්‍රභාස්වර වෙලා මේ ස්පීඩ් එක හරියද? ඔයිට වඩා නම් අඩු කරන්න බෑ ඉතින්. හරි. හොඳයි. ඊළඟට පුතේ තියෙන්නේ කාන්තාර භූරූප යටතේ අපිට කතා බහ කරන්න. අපි ලොයිස් නිදි ගැන කතා කරා. වැලි ප්ලාවිත ගැන දීලා තියෙනවා අපිට නේද ලිස්ට් එකේ දීලා තියෙනවා නමුත් ලියන්න ඉඩක් නැහැ නේ ළමයි මේක ලියන්න අපි ඉඩක් සපයා ගමු මේ ලොකු දෙයක් නෙමෙයි භූරූපයක් විතර ගත්තාම අපිට අර කාන්තාරයක් කිව්වම අපේ සාමාන්‍යයෙන් හිතේ ඇඳෙන චිත්‍රයක් තියෙනවනේ නේද කාන්තාරයක් කියපුවම අපිට පේන්නේ ගහක් කොළක් පේන තෙක් මානක නැති සතෙක් සිව්පාවෙක් දකින්න නොලැබෙන සම්පූර්ණයෙන්ම විශාල ප්‍රදේශයක පැතිරුණු මහා වැලි තලාවක් නේ මතක් වෙන්නේ නේද මේ වැලි තලාවන් සහිත කාන්තාරයක් තමයි අපිට එකපාරට මතක් වෙන්නේ. එතකොට ඔය වැලි ප්ලාවිතයක් කියලා කියන්නේ එහෙම එකක්. විශාල සුළඟ මගින් ගෙනාවු වැලි නිදිසාධනය කරලා නිර්මාණය කරපු මහා විශාල ප්‍රමාණයේ වැලි සංචිතයකට අපි කියනවා වැලි ප්ලාවිතයක් කියලා. හරි? ඒක තැනිතලාවක නිර්මාණය වෙච්ච වැලි සංචිතයක් විතර තමයි අපි දකින්නේ. එහෙනම් ඔය ඉඳ තියෙන තැනක තර ලකුණක් දාලා එක වාක්‍යයකින් ලියමු වැලි ප්ලාවිතයක් කියන්නේ මොකක්ද කියලා. සුළඟ මගින් ගෙන එන ලද සුළඟ මගින් ගෙන එන ලද වැලි සුළඟ මගින් ගෙන එන ලද වැලි විශාල ප්‍රදේශයක විසිරී යන ආකාරයෙන් තැන්පත් කිරීම නිසා නිර්මාණය වන වැලි සංචිතය තැන්පත් කිරීම නිසා නිර්මාණය වන වැලි සංචිතය වැලි ප්ලාවිතයක් නමින් හැඳින්වේ. වැලි ප්ලාවිතයක් නමින් හැඳින්වේ. හොඳයි. එහෙනම් අපි වැලි ප්ලාවිත ගැන කතා කළා. ඒක සරලයි. රූපසනාංගන්තල හැම අඳින්න දෙයක් නෙමෙයි. වැලි ප්ලාවිතයක් කියලා කියන්නේ විශාල ප්‍රදේශයක පුරා පැතිරුණු වැලි තට්ටුවක් කියන එක මතක තියාගන්න එච්චරයි.
අපි එවනම් බලමු අපි කිව්වා කාන්තාරවල භූරූප නිර්මාණය කරන ක්‍රියාවලියේදී ප්‍රධාන නිර්මාණකාරකයා තමයි වේගවත් සුළඟ. නේද? එයා තමයි කාන්තාර පෘෂ්ඨ මතුපිට භූරූප නිර්මාණය කිරීමේ ප්‍රධානියා. හැබැයි මේ සුළඟ මුල් වෙලා කාන්තාර පෘෂ්ඨ මතුපිට භූරූප නිර්මාණය කරනවා වගේම තමයි කලාතුරකින් ජලයේ ක්‍රියාකාරීත්වය නිසා කාන්තාර පෘෂ්ඨ මතුපිට භූරූප හැදෙන්න පුළුවන්. නේද? අපි කිව්වා හේතු කාරණා කීපයක් ආරම්භක මුල් අවස්ථාවේ පැහැදිලි කළා. නේද? කාන්තාර අපි නිර්වචනය කළේම සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනයේ මිලිමීටර් 250ට වඩා අඩු වෙන්න ලබන තැන් කියලා. එහෙනම් වැස්ස අඩු වෙන එකකින් කියවෙනවනේ. වැස්ස අඩු වුණාට පුතේ කලාතුරකින් කාන්තාර පෘෂ්ඨ මත පිටට ධාරානිපාත වැසියද වැටෙන්න පුළුවන්. ඒ වැස්සක් සාමාන්‍යයෙන් පැයයි දෙකයි උපරිම දෙකමාරක් තුනක් තියෙයි. නේද? මේ පැයක් දෙකක් තුනක් තිස්සේ ඇදගෙන වැටෙන තද වැසි මගින් සමහර විට අර අවුරුදු 100ක් 200ක් තිස්සේ සුළඟින් නිර්මාණය කරපු සමහර භූරූප තියෙනවනේ කාන්තාරේ. ඒව සමහර විට අර තද වර්ෂාපතන නිසා මුළුමනින්ම වෙනස් වෙලා වෙනස්ම භූරූප නිර්මාණය කරන අවස්ථාවන්ටපත් වෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන්කම තියෙනවා ඒ අවස්ථාව නිසා කාන්තාරවල භූරූප නිර්මාණය කරන කාරකයක් විදිහට සුළඟට අමතරව ජලයක් දෙවනි වැදගත්කමට දාලා කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් සාධකයක් අපි කිව්වා කාන්තාර පෘෂ්ඨ මතු පිට ජලයෙන් භූරූප නිර්මාණය වෙන දෙවන අවස්ථාව තමයි පරජනිත ගංගාවල ක්‍රියාකාරීත්වය. පර කියන්නේ පිටස්තරින්, ජනිත කියන්නේ උපදින. පිටස්තරින් ඉපදුනාට කාන්තාර පෘෂ්ඨයේ හරහා ගලාගෙන ගිහිල්ලා ඒ අදාළ ගංගා නිම්න ආසුත කලාපය තුල ජලයෙන් භූරූප හදලා තියෙනවා නම් අන්න ඒවට අපි කියනවා කාන්තාරවල ජලයෙන් නිර්මාණය වුණ භූරූප කියලා. එහෙනම් ඔන්න බලන්න අවස්ථා දෙකක් අපිට තියෙනවා. මොකද්ද? කාන්තාරවල ජලයෙන් නිර්මාණය වන භූරූප විහි කරන්නේ එක්කෝ කලාතුරකින් ඇදහැලෙන ධාරානිපාත වැසි මගින්. එහෙමත් නැත්නම් පරජනිත ගංගා ක්‍රියාකාරීත්වය මගින්. ඒ නිසා අපිට සම්පූර්ණයෙන්ම කාන්තාරවල භූරූප නිර්මාණය කරන්නේ සුළඟ පමණයි කියලා ඒ පැත්තටම වරදින කතා කරන්න බෑ. නේද? ද්විතීක බහිර්ජන්‍ය බලවේගයක් විදිහට කාන්තාර මත භූරූප නිර්මාණය කරන ක්‍රියාවලියේදී ගලායන ජලයේ යම් දායකත්වයක් තියෙනවා ළමයි. නේද? යම් දායකත්වයක් තියෙනවා. එහෙනම් අපි බලමු කාන්තාරවල ජලයෙන් නිර්මාණය වන භූරූප මොනවද කියලා. බලන්න පාරට හැඳින්වීමක් දීලා තියෙනවා ශුෂ්ක ප්‍රදේශවල ජලයෙන් නිර්මාණය වන භූරූප කියලා. අපි එමෙිට කියමු බලන්න. කාන්තාර ප්‍රදේශවලට එන්න දෙන්න තයන්නක් ඉන්නවා. කාන්තාර ප්‍රදේශවලට කලාතුරකින් නැතිවන අධික වර්ෂාව හේතු කොටගෙන සමස්ත භූදර්ශනයේම වෙනස්කම් වලට ලක් වේ. ඒ කියන්නේ සුළඟ මගින් අවුරුදු ගාණක් තිස්සේ නිර්මාණය කරපු භූදර්ශනය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් මේ පැයක් දෙකක් තුල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාපතනයේ මගින්. පස නිරාවරණය වී පැවතීම. ඒ වෘක්ෂතාවරණයක් නැහැ. පස මතු පිටට ඕපන් නේද? විවෘතයි. හරි නිරාවරණය වී පැවතීම නිසා මෙවැනි වර්ෂාපතනයකදී පාෂාණ සුන්බුන් සියල්ලම ගසාගෙන ඒම සහ අධික වාෂ්පීකරණය මගින් ජලය වේගයෙන් වාෂ්පීකරණය වීම නිසා විවිධ භූලක්ෂණ මේ ප්‍රදේශවල නිර්මාණය කරනවා. ජලයේ වර්ෂාපතනයෙන් ජලය වැටෙනවා ඒ ටික වේගයෙන් වාෂ්පීකරණය වීම නිසා විවිධ භූරූප හැදෙනවා. හරි එමෙන්ම පරජනිත ගංගා ක්‍රියාකාරීත්වය මගින්ද විවිධ වර්ගයේ භූලක්ෂණ කාන්තාර පෘෂ්ඨයේ මත පිට නිර්මාණය වේ. එහෙනම් අපි ලියමු පරජනිත ගංගාවක් කියන්නේ මොකක්ද කියලා. ලියන්න කාන්තාර පෘෂ්ඨයට පිටස්තරින් නැත්නම් කාන්තාර පෘෂ්ඨයට පිටස්තර ප්‍රදේශයකින් කාන්තාර පෘෂ්ඨයට පිටස්තර ප්‍රදේශයකින් නිර්මාණය වී නැත්නම් ආරම්භ වී කාන්තාර පෘෂ්ඨයට පිටස්තර ප්‍රදේශයකින් ආරම්භ වී කාන්තාර පෘෂ්ඨය හරහා ගලා යන කාන්තාර පෘෂ්ඨය හරහා ගලා යන ගංගාවන් පරජනිත ගංගා නමින් හැඳින්වේ. පරජනිත ගංගා නමින් හැඳින්වේ. උදාහරණයක් අපි ලියමු. උදාහරණ
සහරා කාන්තාරය හරහා ගලා යන නයිල් ගඟ. සහරා කාන්තාරය හරහා ගලා යන නයිල් ගඟ. බහැර ප්‍රදේශයකින් ආරම්භ වී සහරාව හරහා බහැර ප්‍රදේශයකින් ආරම්භ වී සහරාව හරහා ගලන නිසා පරජනිත ගංගාවක ක්‍රියාකාරීත්වය ඉටු කරනු ලබයි. පරජනිත ගංගාවක ක්‍රියාකාරීත්වය ඉටු කරනු ලබයි. හොඳයි. එහෙනම් මේ බලන්න කාන්තාරවල ජලයෙන් නිර්මාණය වන භූරූප කීපයක් ගැන තමයි අපි ඊළඟට කතා කරන්න හදන්නේ. බලන්න පළවෙනි එක තියෙනවා වාඩි. ඊළඟට තියෙනවා සලපිට. ඊළඟට බලන්න දියලු අවාන්, ප්ලායා විල්. මෙන්න මේ වගේ දේවල් තමයි ජලයෙන් නිර්මාණය වන භූරූප කියලා අපි කතා බහ කරන්නේ. හොඳයි. එතකොට මේ බලන්න වාඩි. මේවා හඳුන්වන විවිධ නම් තියෙනවා. මෙන්න මේ තැන් වලට දාගන්න ඕගොල්ලෝ කම වාඩි. එතෙන්ද කමාවක් දාන්න. මල දොළ. මේවා මල දොළවල් කියලාත් කියනවා. මැරුණු දොළවල් නැත්නම් මියගිය දොළවල් කියන අදහස දක්වන්න තමයි මේ කියන්නේ. හරි? සහ කදුර යන විවිධ නම් වලින් හැඳින්වෙන මෙහි අර්ථය නිම්නය කියන එක නෙමෙයි. වියලි නිම්නය යන්නයි. එතෙන්ද කාකපාදයක් දාලා වියලි කියන වචනේ දාගන්න. මෙහි අර්ථය වියලි නිම්නය යන්නයි. හොඳයි. බලන්නකො පුතේ මේ වාඩි කියලා කියන්නේ වියලි නිම්නයක්. දැන් අපි දන්නවා කාන්තාර පෘෂ්ඨයේ මත පිට තියෙන වැලිමේ පසක් නේද? වැලිමේ පසක්. එතකොට ඔයාලා දන්නවා වැලි පසේ ස්වභාවය. පාෂාණ පාඩමේදී වගේම පස පාඩමේදී අපි වැලි පසේ ස්වභාවයේ ගති ලක්ෂණ ගැන කතා කරලා තියෙනවා. වැලි කැට වෙන වෙනම තියෙන්නේ. ඒ නිසා අතට ගත්තාම වැලි ටික ඇඟිලි අස්සෙන් හැලෙනවා. ඇයි? කැට වෙන වෙනම තියෙන නිසා බැඳීමක් නැහැ. ඒකාබද්ධතාවය අඩුයි. ඒ නිසා අපිට පේනවා වැලිමේ පසේ පාංශු කැට අතර සිදුරු විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි ඒක තනි වචනෙන් කිව්වොත් අපි කියනවා සවිවරතාව ඉතා ඉහළයි. නේද? වතුර ටිකක් අරකට වැටුනොත් මොකද වෙන්නේ? වැලි කොට වෙන වතුර ටිකක් අක්කහම මොකද වෙන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවා. නේද? වේගින් අපි වතුර ටික වක්කනොත් යම් ප්‍රමාණයක් මත පිටින් ගලනවා. නේද? ගලපු ගමන් වතුර ටික වැක්කෙන එකේ නැවතුන ගමන් මොකද වෙන්නේ? අර ජලයේ ගරාගෙන ගියේ පාරේ තියෙච්ච වතුර ටිකක් වේගින් අඩු වෙලා යනවා. හිඳිලා යනවා. ඇයි? වැලි පසේ රඳවා ගන්න බෑනේ වතුර. නේද? වැලි පස්සේ වතුර රඳවන්න බෑ. ඒ නිසා ටක් ගාලා වේලිලා යනවා. නේද? එතකොට මේ කාන්තාර වලට පැයක් දෙකක් තිස්සේ අධික ධාරානුපාත රැස්සක් ඇදගෙන වැන්නාම අර වැටෙන වේගයට වර්ෂාපතන තීව්‍රතාව අධික හින්දා සමහර විටවට වැලි පසට මේ උරා ගන්න බැරි තරම් වේගයෙන් ලැබෙනව වෙන්න පුළුවන්. නේද? වතුර ටික වැටෙනවා. වැටෙන වේගයත් එක්ක බලනකොට මේ පසට උරා ගන්නකම් ඉන්නෙත් නැහැ. ඒ තරම් වේගයෙන් වැටෙනවා. එතකොට මොකද වෙන්නේ? වැඩි ජල ප්‍රමාණයක් ලැබෙනකොට අර වැඩි ජලය ටික පොළොව මතින් ගලාගෙන යයි. හැබැයි ගලාගෙන ගියාට මොකද? වර්ෂාපතන ඉවර වෙනවා නම් ඒ ඉවර වෙන සැනින්ම අර ජලය ගලාගෙන ගිය පාරවල් ටිකත් වේලිලා හිඳිලා යනවා. එයි වැලිමේ පස්සේ වැලි තට්ටුවක් තියෙන මේකේ ජලය රඳවන්න බෑ. ඒ නිසා මේකෙන් අර වර්ෂාපතන ඉවරනවත් එක්කම ජලය ටික වියලියාමක් වෙනවා. හැබැයි මතක තියාගන්න අර වැඩිපුර ජලය මතු පිටින් ගලාගෙන ගිය පාරවල් ටික ඉතුරු වෙනවා. ජලය ගලාගෙන ගිය පාරවල් ටික ඉතුරු වෙනවා. අපිට අර ගංගාවක නින්නේ වගේ නේද? අතු ගංගා, ප්‍රධාන ගංගා, ඊළාට ජලය සපයන කුඩා ජල මාර්ගවල අපි අඳින්නේ නේද? මෙන්න මෙහෙම මේ ප්‍රධාන ගඟ, මේකට අතු ගඟ, මේ ඊළඟ අතු ගඟ, මේකට ජලය කියන මේ කොහොම අඳිනවද නේද? කොහොම අඳිනවා ගංගා මණ්ඩලය. අවසානයේ අපිට පේනවා කාන්තාර පෘෂ්ඨයේ මත පිට ජලය ලැබිලා අර වර්ෂාපතනේ අපදාමයක් සිද්ධ වෙලා ගලාගෙන ගිය ජල පාරවල් ටික විතරක් ළමයි මෙහෙම ඉතුරු වෙනවා. මේ විදිහට ඉතුරු වෙනවා වතුර නෑ. හැබැයි මතක තියාගන්න දැන් ඔබට මේක ගෙදරදී කරලා බලන්න පුළුවන්. ගෙදර වැලි ගොඩක් තියෙනවා නම් වැලි ගොඩක් තියෙනවා නම් වතුර කෝප්පයක් අරන් ගිහලා වැලි ගොඩට වක් කරන්නකො. නේද? හිමි වක් කරන්න එපා. උරා ගන්න ප්‍රමාණයට වක් කරන්න එපා. ටිකක් උඩින් ඔහේ ගලාගෙන යන වක් කරන්න මොකද වෙන්නේ බලන්න. වතුර ටික ගලාගෙන යයි. හැබැයි ගියා වගේම ඔයා වතුර කෝප්පේ වක් කරලා ඉවරනවත් එක්කම අර ගලාගෙන ගිය ජල පාරේ වතුර ටික හිඳිනවා. හිඳිනවා වගේම තමයි ඔයාට පේන්න පටන් ගනි අර වතුර පාර ගලාගෙන ගිය මාර්ගය පැහැදිලිව ඉතිරිලා තියෙනවා. නේද? නිකන් නෙමෙයි. කොහමද? දෙපැත්තේ තියෙන දල බැවුම් සහිත බිත්ති. නේද? දල බැවුම් සහිත බිත්ති තියෙන වියලි පතුලක් තියෙන මේ නිම්නයක් විදිහට තමයි අපිට පේන්න පටන් ගන්නේ.
අර ජලීය ගලාගන්නේ පාර. අන්න ඒවට තමයි පුතේ වාඩි එහෙම නැත්නම් මලදොල කියලා කියන්නේ. හරි? ඒතර කොහොමද මේක රූප සරහන ගඳින්නේ? අපිට පුළුවන් මේ විදිහට. මේ බලන්නකෝ මේ අර භූමියට වැටිච්ච වතුර ටික මතු පිටින් ගලාගෙන යනවා. ඒ ගලාගෙන යනකොට ඒ ගලාගෙන ගිය වතුර පාර එක්ක තියෙන වැලි ටිකක් පාදට හොදගෙන යනවා. මේ දලබෑවුම් සහිත පැති තියෙන නිම්නයක් තමයි නිර්මාණය කරන්නේ. අන්න ඒවට තමයි අපි කියන්නේ මල දොරවල් නැත්නම් වාඩි කියලා. දැන් ඔයාලට ඔය දීලා තියෙන රූප සරහනේ අඳින්න පුළුවන්. මෙන්න මේ රූප සරහන් දෙකම අපි අඳිමුකෝ. අර ගංගා මණ්ඩලයක් වගේ වියලි නිම්න ටිකක් අඳිමු එකක. මේක ඉස්සෙල්ලා අඳින්නකෝ. මේ තියෙන්නේ වියලි නිම්නේ. වියලි නිම්නේ නැත්නම් වාඩි. ඊළඟට ඔය රූප සරහනේ ඔය තියෙන කොටුවේම කොටසක් වෙන් කරගෙන මේ විදිහට ජලය ගලාගෙන ගිය පාරවල් ටිකක් අඳලා පෙන්නන්න. මේ වියලි නිම්න. අඳලා තෝසන්න. දැන් කීප දෙනෙක්ම වැඩ ඉවරයි. අපි ඒ නිසා ඊළඟ එකටත් යමු. සලපිල. සලපිල මේක ඇලේරක් දාලා ලියාගන්න සල තැන්න කියලා කියනවා. සලපිල තවත් නමකින් හඳුන්වනවා සල තැන්න. සල තැන්න. හොඳයි මේක හරි මේකත් හරි ලේසියි. අර කාන්තාර පෘෂ්ඨයේ මත පිට අපි කිව්වා අපි දැක්කා මේ ඉන්සෙල්බර්ග් තිබුණා නේද? වටකුරු පාෂාණුගත තිබුණා. ඊළඟට පාෂාණ පාදක තිබුණා. නේද? ඊළඟට මතුවෙච්ච පාෂාණ කුළු තිබුණා. එතකොට මෙන්න මේ වගේ යමක් මුල් කරගෙන අර ජලය ගලාගෙන ගිය පාරේ ජලය ගලාගෙන යාමත් එක්ක ගහගෙන ගිය දේවල් රොන් මඩ වැලි බොරළු වගේ දේවල් අර බාධකයේ නේ අර ජල පාරට අර කියනපු අර මේ ඉන්සෙල්බර්ග් වගේ පාෂාණුගත අන්න ඒ වගේ කන්දක් හරි ඒ වගේ ඉන්සෙල්බර්ග් එකක් වගේ මොකක් හරි බාධකයක් පෙරටු කරගෙන ඒ බාධකයෙන් පිටිපස්සේ අර ගෙනිච්ච දේවල් තැන්පත් කරලා වැලි ටික බොරළු ටික රොන් මඩ වගේ දේවල් තැන්පත් කරලා හදන මේ තැනි තලාවකට අපි කියනවා සල තැන්න නැත්නම් සලපිල කියලා. ඒ වගේම තමයි මේ අර ගෙනිච්ච දේවල් ගොඩ ගහලා නිර්මාණය කරන හින්දා මේක බොහෝ විට මේ සල තැන්න උත්තල බෑවුමක ස්වභාවය. උත්තල ස්වභාවයෙන් තමයි මේ ජීර්ණාවශේෂ ස්තරය දකින්න ලැබෙන්නේ. ඒ නිසා අපි ඒවට කියනවා සලපිල. එහෙම නැත්නම් සල තැන්න. අපි ඒක විස්තර කරන්න දෙයක් නැහැ. විස්තර කරලා දීලා තියෙනවා. උත්තර ස්වරූපයකින් නිර්මාණය වෙලා තියෙනවා කියන කතාව. අපි ඒකට රූප සරහනක් ගන්නවා. දැන් ළමයි ගිය සතියේ ඔයගොල්ලන්ට වැඩක් දුන්නා ලෝකයේ උෂ්ණ කාන්තාර සීත කාන්තාර ලකුණු කරන්න කියලා. හැබැයි ළමයි බොහොම උනන්දුවෙන් ගොඩ දෙනෙක් ඒ දේවල් පැහැදිලිවම වෙනම සිතියම් වල ලකුණු කළා. තව සමහරු එකම සිතියේ මේ වර්ණ දෙකක් භාවිතා කරලා ලකුණු කළා. මේ උනන්දුවෙන් මේ වැඩේ කරලා ඉවලා තිබුණා. හැබැයි කිසිම පන්තියට හිටියද නැද්ද? ඕනනම් ඕනි නෑ මට මේ වැඩේ කියලා හිතපු විදිහකුත් ඉන්නවා. හරිද? කිසි කෙනෙක් මට කිව්වේ නෑ මේක හොයාගන්න බෑ නේද? හොයාගන්න බෑ සර් මේවා එහෙම කියලා
එක්කෙනෙක් දුකයිද කිව්වා මම ඒ අයට උදව් කරන්න ඒ ටික තියෙන මැප් එකක් මම ඒගොල්ලන්ට ෆෝවර්ඩ් කළා ඒගොල්ලන්ගේ ගෲප් එකට. ඒ හැරුණකොට කිසි කෙනෙක් මට කිව්වේ නෑ මේක හොයාගන්නවත් බෑ කියලා. නේද? වැඩි නොකර හිටිය හොයාගන්න බැරුව වෙන්න පුළුවන් කියලා මට හිතන්න පුළුවන්. එහෙමත් නෑ කිව්වෙත් නෑ ඒක. නේද? කරපුවා හිටියා බොහොම ලස්සනට පිළිවෙලට වැඩි කරපුවා හිටියා. ඒගොල්ලන්ට තමයි අවසානයේ හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ. දැන් ඔබ යන්නේ එකම ගමනන්නේ කණ්ඩායම. නේද? අවසාන අරමුණ මොකද්ද? කොහොම හරි කළා 2022 අවසානයේ තියෙන විභාගේ හොඳට මූණ දීලා ඒකට හොඳට පේපර් එක උත්තර ලියලා කැම්පස් එකකට යන්න තමයි ටාගට් එක. ඒතර හැමෝම එකම ටාගට් එකෙන් වැඩ කරනවා. ඒතර ඔබත් එක්ක කල්පනා ඔබ හෘද සාක්ෂිත එකගව කතා කරලා බලන්න. අනිත් ළමයි වැඩ කරලා සර්ට යවනකොට එයාලා ඒක බලලා සමහර අයට මම කමෙන්ට්ස් දාලා එවලා ඇති. නැද්ද කියලා අහලා බලන්න කොබන්නේ වගේ කමෙන්ට් දාපු අය තොස්සන්න බලන්න. very good good කියලා දාපු අය තොස්සන්න බලන්න. වෙයින් එතකොට ඒ කණ්ඩායමත් එක්ක තමයි ඔබ තරඟ කරන්නේ. හොඳට මතක තියාගන්න මේ තරඟකාරී විභාගය ඒගොල්ලොත් එක්ක තරඟ කරන්නේ. ඔබත් එක්ක බැලුවොත් ඒගොල්ලෝ පියවර ගන්නා ඉස්සරහින් ඉන්නේ. ඒගොල්ලන්ට දැන් ජීවිතයේ උෂ්ණකාන්තාර සීතකාන්තාර අමතක වෙන්නේ නැහැ. ඒ නිසා වැඩේ කරන්නේ නම් සීමිත පිරිසක් බව පැහැදිලි. එහෙම කළොත් ඒකේ ප්‍රතිඵලය ඔබටත් මටත් දෙන්නට මුක්ති විඳ වෙනවා. නේද? ඇයි? ඔබ කියයි Google විද්‍යාවට මොකක්ද තියෙන්නේ? ඔබ 100ක් තමන්ගේ ගමනක් වැළකීලා. නේද? තමන්ගේ ගමනක් වැළකීලා. මොකද්ද? කැම්පස් එකකට විද්‍යාපීඨයට යන ගමන. ඒ වගේම තමයි ඔබේ ප්‍රතිඵලය මටත් හොඳ නැහැ. නේද? මටත් හොඳ නැහැ. කාගේද පන්ති කි යසතෝ යට නැති දිව එහෙට මෙහෙට අපරලා නම කියයි යස්සට නේද? හැබැයි තමන් වැඩ කරපේටි තමන් පන්තියට ආපු හැටි දන්නේ තමන්. නේද? ඒක ගැන කියන්නේ නැහැ. ඒක ගැන කියන්නේ නැහැ. මං අනේ පන්තියට ගියේ මෙන්න මෙහෙමයි අකණ්ඩව ගියේ නැහැ. සර්ගේ පන්ති මෙහෙමයි ගියේ. එහෙම කියන්නේ නැහැ. අවසානයේ ආපු ප්‍රතිඵලය දීලා අතාරිනවා මේ අහවලාගේ පන්ති ගියේ මට තියෙන 100ක් කොහොමයි කියන්නේ. ඒ වගේම තමයි අහන එක බලන්නෙත් නැහැ. මේක පන්ති කියලා වැඩ කළේ කොහොමද කියලා. නේද? ඒව නැහැ. ඒ නිසා මතක තියාගන්න ඔබත් එක්ක යම් පිරිසක් වේගෙන් දුවනවා. හැබැයි ඔබ මන්දගාමී. හොඳේ? මන් දන්නේ නැහැ. ඔබට තමයි තීරණය කරන්න වෙන්නේ ඔබ මොකද්ද කළ යුත්තේ කියලා. හොඳයි. අපි එනම් රූප සරණක් අල්ලමු. මම මේ අඳින ඉන්සෙල්බර්ග් එක. හරි ඉන්සෙල්බර්ග් එක. ඒ ඉන්සෙල්බර්ග් එකේ පිටිපස්සේ මෙන්න මේ විදිහට නිර්මාණය වන ජීර්ණාවශේෂ නිධිය තමයි මේ කියන්නේ සලපිල. සලපිල. එතකොට කොහෙන්ද ජල පහර එන්නේ? අඳ පිටින් ගලා යන නැත්නම් අපදාවේ වෙන ජල පහර මේ තියෙන්නේ. හරි ජල පහර. හරි. දැන් ඔය දීලා තියෙන උපසරණිය බලන්න පුළුවන්. අඳින්න. මේ තියෙන්නේ මොකද්ද? ඉන්සෙල්බර්ග්. අපි කලින් කතා කරලා තියෙනවා ඒක නේ. ඉන්සෙල්බර්ග්. ඉක්මනට අඳින්න බලන්න. කෙනෙක් වැඩ ඉවරයි. වැඩ ඉවර කට්ටිය ඉන්නවා. හොඳයි එහෙනම් අපි යමු ඊළඟ භූරූපේට. ඊළඟ භූරූපේ තියෙන පුතේ දියලු අවාන. දියලු අවාන. අවානක් කියන එක ඔබ දන්නවනේ. නේද? අවානක් කියන එක ඔබ රූපයක් විදිහට චිත්‍රයක් විදිහට ඔබේ හිතේ හැදෙන නැති ඇහෙනකොට වචනේ. එතකොට මේ කාන්තාර ප්‍රදේශ වලට ධාරානිපාත වැසි ඇදගෙන වැටෙනහම අපි කිව්වා වර්ෂාපතනයේ තීව්‍රතාවය නිසා යම් ජල ප්‍රමාණයක් මේ වැලි පොළොවේ වුණත් මතු පිටින් ගලනවා. නේද? වැලි පොළොවේ වුණත් මතු පිටින් ගලනවා. නිකන් නෙමේ මේ තියෙන වැලි ජීර්ණාවශේෂ දේවලුත් අරගෙන තමයි යන්නේ. ඒ ගිහිල්ලා බල හිතමු ඒ කාන්තාර පෘෂ්ඨයේ යම් තැනක තියෙන බෑවුමක්. ඒ බෑවුම පාමුලට අර ජලයත් එක්ක කරට යනවනේ. ඒ ගහගෙන ගිහිල්ලා අර අන්නත මේ දබේ පාමුල බෑවුම පාමුල අර ගිනාපු වැලි ටික, රොන් මඩ ටික, මඩ ටික තැන්පත් කරලා මේ කේතුවක් වගේ කේතුවක ආකෘතියෙන් මේ ජීර්ණාවශේෂ නිධියක් නිර්මාණය කළොත් අන්න ඒක තමයි අපි කියන්නේ
දියලු අවාන. හරි දියලු අවාන. දැන් මේ විදිහට. හරි. ඔන්න භූමියේ තියෙනවා පහක් තැනක්. හරි. පහක් තැනක් මේව තියෙනවා. මෙන්න මේ නිම්නයේ දිගේ තමයි වතුර පාර ඉන්නේ. හරි මෙහෙම එනවා. ඇවිල්ලා මේකේ අපි කියවනේ මේ බෑවුමක් තියෙන්නේ කියලා. මේ බෑවුම පාමුල මෙන්න මේ විදිහට. අර ගෙනාවු දේවල් ටික දැන්පත් කරලා මෙන්න මේ විදිහට දියලු අවාන. දියලු අවාන නිර්මාණය කළොත් මෙන්න මේකට අපි කියනවා දියලු කේතුව එහෙම නැත්නම් දියලු අවාන කියලා. එහෙනම් කොහොමද අපි මේක විස්තර කරලා ලියන්නවද ලියන්නේ? කාන්තාර පෘෂ්ඨයේ මතට ධාරානිපාත වැසි ඇද වැටෙන විට වැලිමේ පසක් පැවතුනද මතු පිටින් යම් ජල ප්‍රමාණයක් ගලා යාම සිදුවේ. ඒ සමග ගසාගෙන යන ජීර්ණාවශේෂ ද්‍රව්‍ය බෑවුමකට යොමු වීමේදී නේද? බෑවුමකට යොමු වීමේදී බෑවුම පාමුල යම් කිසි නිති සාධනයක් සිදුවේ. රොන් මඩ වැලි ආදී දැන්පත් වෙලා නිර්මාණය වෙන කේතුවක ස්වභාවයක නේද? කේතුවක ස්වභාවයක ජීර්ණාවශේෂ නිධියක් නිර්මාණය වුණා අපි ඒකට කියනවා දියලු කේතු නැත්නම් දියලු අවාන කියලා. හොඳයි. එහෙනම් විස්තරය දෙන ඔබගේ මේ හැඳින්වීමේ කියන්න අවශ්‍ය නැහැ. අපි මේ රූප සටහන කරලා තියමු. මෙන්න මේකක් තමයි නිර්මාණය වෙන්නේ. මේක මුදුනටම ගත්තේ නැතත් කමක් නැහැ. මැදකට අරගෙන යන්න නම් ඊත් ඇති. එකපාරට මුදුනට හැදෙන්න බෑනේ. දියලු අවාන නැත්නම් දියලු කේතුව. ශේම භූමියක් කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්නයක් අහනවා. ශේම භූමියක් කියන්නේ කාන්තාරවල මේ තියෙන ජලය කාන්තාරවල දැන් අපි ඉස්සරහට කතා කරනවා මේ විල් නිර්මාණය වෙන්න පුළුවන් කාන්තාරවල සුළඟේ අපහරණ ක්‍රියාවලිය වේගවත් වෙලා මද පිටින පාංශු ඇතුළු ජීර්ණාවශේෂ කොටස් ඉවත් කිරීමේ ප්‍රබලතාවයේ මත සමහර විට කාන්තාර පෘෂ්ඨයේ මද පිට විරලට ආසන්නයේ හිමනම් සමහර විට මේ මුහුදු මට්ටම දක්වාම මේ අවපාතය ගැඹුරු වෙනවා. හරි අවපාතය ගැඹුරු වෙනවා. එහෙම නැත්නම් කාන්තාරයේ මැද නම් සමහරට පස්තත්ව ඉවත් කළා භූගත ජල මට්ටම දක්වාම හාරනවා. හරි අපහරණ ද්‍රෝණිය ගැඹුරු වෙනවා. මේ ගැඹුරු වීමේදී අපිට පේනවා කාන්තාර පෘෂ්ඨයේ මැද මේ වතුර වලක්. එහෙම නැත්නම් විලක් නිර්මාණය වෙනවා කුඩා ප්‍රමාණය. ඒ වටා දැන් ජලය තියෙනවනේ. ඒ නිසා අපිට පේනවා සතුන් ගැවසෙනවා. ඊළඟට ශාක ගස් වර්ග වැවෙන්න පුළුවන්. අන්න එහෙම තැනකට තමයි ජලයේ තියෙන ශාක සහ සතුන්ගේ ජීව ක්‍රියාවලිය සිද්ධ වෙන තැනකට තමයි අපි ශේම භූමියක් කියලා කියන්නේ. හරි කාන්තාර පෘෂ්ඨ මත පිට නිර්මාණය වෙනවා. ප්‍රභාස්වරගේ ප්‍රශ්නෙට උත්තරේ සම්පූර්ණ වෙන්න ඇති. එක්කෙනෙක් වැඩි ඉවරයි. දෙන්නෙක් ඉවරයි. 3යි 4යි 5යි. හොඳයි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ප්‍රායෝගික මම අර පැහැදිලි කළේ කලින් ക്ഷേම භූමි ගැන අහපු ප්‍රශ්නේදී මම කිව්වා කාන්තාර පෘෂ්ඨයේ මත පිට නිර්මාණය කරන අපහරණ ද්‍රෝණි. දැන් කල්පනා කරන්න එපා උඩ වලට බලන්න එපා අපහරණ ද්‍රෝණියක් කියන්නේ මොකක්ද කියලා. අපි ගිය සතියේ කතා කළා. නේද? ගිය සතියේ කතා කළා කාන්තාර පෘෂ්ඨයේ මත පිට සුළඟ නිසා ලිහිල් වෙච්ච පාංශු කොටස් ඉවත් කර දැමීම. අපහරණය කියලා කියවනේ. මේ අපහරණ ක්‍රියාවලිය නිසා කාන්තාර පෘෂ්ඨයේ මත පිට භූමියේ විවිධ ප්‍රමාණයේ වලවල් නිර්මාණය වෙනවා. අවපාත නිර්මාණය වෙනවා. අන්න ඒවා සමහර විට වෙරළාසන්නයේදී නම් අපිට පේනවා මූදු මට්ටම දක්වා ගැඹුරු වෙනවා. එහෙම නැත්නම් කාන්තාර පෘෂ්ඨයේ මතදී නම් අපිට පේනවා භූගත ජල මට්ටම දක්වා ගැඹුරු වෙනවා. ඒ ගැඹුරු වෙලා අර කුඩා ප්‍රමාණයේ විල් නිර්මාණය වෙන්න පුළුවන්. සමහර විට අර වර්ෂාපතන අවස්ථාවේදී ගලා යන ජලය මේවට එකතු වෙන්නත් පුළුවන්.
අර හාරන අපහරන ද්‍රෝණි වලට එකතු වෙන්නත් පුළුවන්. කෙටි කාලයේ ජලයේ තියෙන. සමහරවිට ජලයේ වාෂ්ප වෙලා යනවා. ඒවැය තියෙන ලවණ වර්ග ටික අම්ල වර්ග ටික අර පතුලේ වියලි පතුලේ තැන්පත් වෙලා තියෙනවා. මේවට තමයි අපි කියන්නේ ප්ලායාවිල්. බලන්න මෙහෙම කියනවා ප්ලායාවිල් ශුෂ්ක ප්‍රදේශවල මුහුදු මට්ටමට වඩා පහළින් නිර්මාණය වේ. බලන්නකො ඔයගොල්ලන්ට පුළුවන් Google වලට ගිහිල්ලා Google Earth පරිහරණය කරන්න පුළුවන්. Google Earth බලන්න පුළුවන්. ඒ බලන්න කාන්තාරයක් විදිහට බලන්න සහරා කාන්තාරයේ තියෙන සීමාව ඒරියා එක වලට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒතර ඒක බලන්න අරගෙන ඒකේ ඔය අරා මේ මධ්‍යධර්මී මුහුද පැත්තට වෙන්න. එහෙම නැත්නම් වයබදිග පැත්තට වෙන්න. නිර්ලාසන ප්‍රදේශ තෝරාගෙන පොඩ්ඩක් zoom කරලා බලන්නකො. මේ වගේ ප්ලායාවිල් කාන්තාරයේ මැද දකින්න ලැබෙනවා. මැද නෙමෙයි. මේ විරලට ආසන්න සීමාවල නිරීක්ෂණය කරන්න අවස්ථාව තියෙනවා. ඒවට තමයි අපි කියන්නේ ප්ලායාවිල් කියලා. බලමු අපි මේ වෙලාවේ ඉක්මවා යන්න. මේ කියන්නේ මේ වෙලාව ඉවරෙන්න කලින් Google Earth search කරලා බලමු. මෙතනක් පෙන්න ගන්න පුළුවන්ද කියලා. හොඳයි අපි එමනම් මේ බලමු දැන් අතනින් කාන්තාර සම්බන්ධ භූරූප ගැන කතා විවර කරලා ඔයගලන්ට පුළුවන් බලන්න මේ වෙනකන් කතා බහ කරපු දේවල් වල කිසියම් ගැටලු සාගත තැනක් තියෙනවා. නොපැමිණීම තුල නොතේරෙන දේවල් නම් අහන්න එපා. ඒව නෙමෙයි ඔයාලා ඇවිල්ලා ඔයගලන්ට ඉගෙන ගන්නකොට කාන්තාර භූරූප ගැන කතා බහ කරපු වෙලාවේදී ඉගෙන ගන්නකොට තිබිච්ච සංකීර්ණ තැනක් නොතේරිච්ච තැනක් තියෙනවා නම් අවස්ථාව තියෙනවා අහන්න ඊළඟ භූරූප නිර්මාණකාරකයාට යන්න කලින්. ඒ අතරේ මම ඔයගලන්ට දෙන විනාඩි දෙකේදී මම බලන්නම් try කරලා Google එකත් අරගෙන ඔයගලන්ට පෙන්වන්න පුළුවන්ද කියලා මම කියපු දේ. හරි? ඔයාලා මට විනාඩි දෙකක් දෙන්න. ඒ ආස නිකන් ඉන්න එපා. ආපහු නෝට් එක පෙන්නලා බලන්න මොනවද නොතේරෙන තැනක් තියෙනවා නම් ආයෙ මට කියන්න මම පැහැදිලි කරලා දෙන්නම්. මොනවාක්වත් ගැටලුවක් නැද්ද ළමයි? එහෙම නැත්නම් අපි මේ වැඩේ මේක නෝට් වෙනකන් අපි යමු ඊළඟ කොටස කතා කරන්න. අපිට තියෙන්නේ තරංග ක්‍රියාකාරීත්වයෙන් නිර්මාණය වෙන භූ ලක්ෂණ නැත්නම් වෙරළ භූරූප ගැන කතා කරන්න. වෙරළ භූරූප ගැන කතා කරන්න. අපි බලමු අර ගලන ජලය තමයි හැමතැනම අපි ක්‍රියාත්මක වෙනවා දැක්කේ. ඒ නිසා තමයි ගලන ජලයට අපි සාමාන්‍ය කාදනය නැත්නම් සාමාන්‍ය භූරූප නිර්මාණ කාරකයා විදිහට හඳුනාගත්තේ. හැබැයි අපි ඉතින් පස්සේ කතා කරමු සුළඟ නිසාවත් එහෙම නැත්නම් ග්ලැසියර් නිසාවත් නිර්මාණය වෙච්ච භූරූප අපි ලෝකේ හැමතැනම නිර්මාණය වෙනවා දැක්කේ නෑ. ඒ වගේම තමයි මෙයක්. අපි දකිනවා මේ තරංග ක්‍රියාකාරීත්වය නිසා නිර්මාණය වන භූරූපත් ලෝකේ කලාපයකට සීමා වෙලා තියෙනවා. අපි දන්නවා තරංග භූරූප බලන්න නම් අපිට අනිවාර්යයෙන්ම වෙරළාසන්න කලාපයකට යන්නම වෙනවා. නේද? වෙරළ ප්‍රදේශයකට යන්නම වෙනවා. ඒ හරනාම රටක් අභ්‍යන්තරයේ කොහොමවත් වෙරළ භූරූප නිර්මාණය වෙලා අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම දන්නවා මේ කියන බහිර්ජන්‍ය බලවේග කාරකයා භූරූප නිර්මාණය කරන්නේ ලෝකයේ සීමිත කලාපයක. නේද? ලෝකයේ සීමිත කලාපයක් තුල ක්‍රියාත්මක වෙමින් භූරූප නිර්මාණය කරන කෙනෙක්. ඒ නිසා අපිට විශේෂයි. හොඳයි පොඩ්ඩක් අපි බලමු අර සහරා කාන්තාරය
සහරා කාන්තාරයේ ඔයාලට පේන්නේ දැන් මේ සහරා කාන්තාරය. හරිද? බලන්නකො විශාල වපසරියක් කොච්චර විශාලද කියලා බලන්න. රටවල් ගණනාවක් සම්බන්ධ වෙලා තියෙනවා මේ. නේද? ඒ වගේම තමයි මේ ගලා යන්නේ සහ මේ අර කියපු පරජනිත ගංගාව. කවුද? නයිල්. පේනවා ඇති ඔයගොල්ලන්ට නයිල් ගඟේ නිම්නය. බලන්නකො කොහෙන්ද පටන් ගන්න කියලා. නේද මේ? මෙහෙන් පටන් ගන්න. හරි? ටික ගඟ. අපි බලමු මේක ඔය කියන විදිහට zoom කරලා ඔය කියන දේවල් පේනවද කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන පොඩි නිල් පාට ඩොට් එකක් තියෙනවා. නේද මේ? මේ බලන්නකො මේ තියෙන්නේ එවැනි ඔය ප්‍රායාබිලක්. ඔයගොල්ලන්ට පේනවා ඇති වටේම දූවිලි නැත්නම් වැලි අතර තියෙනවා. නමුත් මේ ජලය ගලාගෙන ඇවිල්ලා මේ මෙතෙන්ට එකතු වෙච්ච ස්වභාවයක් මේ වටේ සීමා බැලුවොත් අපිට පේනවා. නේද? මේ වැනි එක. මේ එතකොට අර අපහරණ ද්‍රෝණියක් අනිවාර්යයෙන්ම භූගත ජල මට්ටම දක්වා ගැඹුරු වීම නිසා නිර්මාණය වෙච්ච තැන. අපි බලමු බෙරලාසන කලාපයට ගිහිල්ලා. එන්න මේ පැති වලට ගියාම අපිට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. එවැනි ඒවා ගොඩක් තියෙනවා. දැන් බලන්නකො මේ වියලි නිම්න පැහැදිලිවම පේනවා මේ මට්ටමේදී. නේද මේ ජලය ගලාගෙන ගිය පාරවල් තමයි මේ ඉදිරියට ආදී. මේ බලන්නකො මෙන්න මේවා ඔයාලට පේනද මේ ජලය ගලාගෙන ගිය මාර්ග මේ ගංගා නිම්න තමයි පේන්නේ. ඒවා මේ ජලයේ තියෙනවා. කාන්තාරේ වුණාට මේ ජල පෘෂ්ඨයන් පේනවා. මේවා තමයි අර මුහුදු මට්ටමට වඩා ගැඹුරු වීම නිසා අපහරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට මුහුදු මට්ටමට වඩා ගැඹුරු වීම නිසා නිර්මාණය වන ජල මාර්ග. ඒක නම් ජලය ගලාගෙන ගිය පාරවල් මේකම නිර්මාණය වෙච්ච අවපාත වලට ජලය පිරලා නිර්මාණය වෙච්ච තැනුත් තියෙනවා. දැන් අපිට මේක zoom කරලා බලන්න ගිහලා මේ කියන්නේ ඉමේජ් එක ක්ලියර් වෙනකන් ගොඩ වෙලාවක් ඉන්න වෙනවා. ඒ නිසා අපි දැනටම බලමු. ඔයගලන්ට ওই භූරූප නිරීක්ෂණය කරන්න හොඳ දෙයක් විදිහට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් Google Earth. ඔයාලා පාවිච්චි කරලා ඇති. මේ තියෙන්නේ තෙවෙනි තැන්. හොඳයි. එහෙමනම් අපි මේ පේන්නේ නැහැ කියලා කියනවා. මේක පේන්නේ නැද්ද ළමයි ඔයගොල්ලන්ට? පොඩ්ඩක් පේනවද නැද්ද කියලා කියන්න බලන්න. පේන්නේ නැත උස්සන්න බලන්න. එක්කෙනෙකුට මොකවම පේන්නේ නැද්ද? පේන අය උස්සන්න බලන්න එක්කෙනෙක් දෙන්නේ. අදනි මේ පේන්නේ නැද්ද මේක? නෑ සර් පේන්නේ නැහැ. සිටීමක් වගේ එකක් විතරයි. ඔව් සිටීමක් තමයි තියෙන්නේ. දැන් පේනවද? සාගරයේ ගොඩබිමයි පේනවද? නැහැ සර්. සිටියම විතරයි පෙන්නේ සර් zoom කරපුවා මොකුත් පෙනුන්නේ zoom කළාම පෙනුන්නේ නැහැ නේද? හරි හරි. එහෙනම් මෙහෙම කරන්නකෝ. ඔයාලා මේ දැන් එහෙම මොකක් හරි ගැටලුවක් වෙලා ඇති. මේ විදිහට ඔයගොල්ලන්ට Google Earth වලින් ලෝකේ ඕනෑම දෙයක් ඕනෑම තැනක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම මෙතන search කරන්න පුළුවන්. ඔයාලා දැන දන්නවා නම් search කරන්න එතකොට සහරා හරි මොන හරි ලෝකේ ඕන එකක් බලා ගන්න පුළුවන්. ඒ අදාළ තැනට ගිහිල්ලා පෙන්නනවා. අපේ රටේ වුණනම් මේ සමනල කන්ද කොතනද තියෙන්නේ කියලා මෙතන ටයිප් කරලා සර්ච් කළා නම් අදාළ තැන ස්ථානේ පෙන්නනවා. ඒ වගේම තමයි පරිමාණය වගේ දේවලුත් බලා ගන්න පුළුවන්. මේකෙන් බලන්න ඕගොල්ලෝ දැන් මම කාලය ගන්න නෑ මට එහෙම උතර කතා බහ කරන්න කොටසට යනවා. දැන් මෙහෙම zoom කරනකොට පේන්නේ නැද්ද? දෙවෙනි පොඩ්ඩක් කතා කරන්න. දැන් පේනවා සර් දැන් හරි. දැන් පේනවනේ. දැන් ඔයගොල්ලෝ කලින් දැක්කෙත් නැද්ද අර මේ ලවණ විල්
නැත්නම් ප්ලායා දැක්කේ නෑනේ. හරි එකක් මම පෙන්නන්නම්කෝ මේ බලන්න. පේනවද? ඔව් සර්. right. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකට අර ජලය ගලාගෙන ආපු මාර්ග මේ වටේ තියෙනවා මේ ඉල්ලන්න නේ. නමුත් මෙතන අර භූගත ජල මට්ටමටම හරලා හැරිලා නිර්මාණය වෙච්ච අපහරණ ද්‍රෝණියක් තමයි මේ ජලයෙන් පෙරලා නිර්මාණය වෙලා තියෙන්නේ. බලන්න අවට කලාපයේ කිසිම තැනක ආයි ජල මුලාස මොකවම්ම නැහැ. නේද? හොඳයි මේක ඔයාලා තනියෙන් පරිහරණය කරලා බලන්න පුතේ. මීට වඩා වැඩි කාලයක් ගන්න බෑ මේක පෙන්නන්න. හොඳයි අපි එන අපි යමු තරංග භූරූප ගැන කතා කරන කොටසට. පේන්නේ නැහැ කියලා කියන්නේ හැමෝම. දැන් මම හිතන්නේ මේ අන්තිමට පෙන්නපු ටික පේන්නේ නැති. හොඳයි එහෙනම් අපි යමු මේ තරංග භූරූප නිර්මාණ ක්‍රියාවලිය ගැන කතා කරන්න. ඒකෙත් ඔයගොල්ලන්ට බලන්න හැඳින්වීමක් තියෙනවා. මම ඒක ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. මෙහෙම කියනවා. මෙම බහිර්ජන්‍ය බලවේගයත් ඇයි අල්ටයන දාලා ස්පෙෂල් කළේ තමයි හිටියා. නේද? කවුද? ග්ලැසියර් ඊළඟට සුළඟ ඊළඟට අපි මෙතෙක් කතා කළේ දෙන්න ගැන නේද? මේ දෙන්නම සීමිත කලාපයක තමයි ක්‍රියාත්මක වුණේ. මේ දැන් මේ කතා කරන්න දෙන තරංග ක්‍රියාකාරීත්වයත් එහෙම තමයි ලෝකයේ සීමිත කලාපයක පමණක් ක්‍රියාත්මක වෙමින් භූලක්ෂණ නිර්මාණය කරන බහිර්ජන්‍ය බලවේගයක් වශයෙන් හැඳින්විය හැකිය. ගොඩබිමත් සාගරයක් වෙන් කරන පටු බිම් තීරය ලෙස බිම් තීරය වෙරළ නමින් හැඳින්වේ. ඔන්න සරල අර්ථකථනය. මොකද්ද වෙරළ කියලා කියන්නේ? ගොඩබිමයි සාගරයයි සම්බන්ධ කරන පටු බිම් තීරය කියලා කියනවා. දැන් ඔයගොල්ලෝ වෙරළ කියන්නේ මොකද්ද කියලා අහුවොත් ඕක කියලා හරියන්නේ නෑ ළමයි. නේද? උසස් පෙළ කරන ළමයි විදියට වෙරළ කියන්නේ මොකද්ද කියලා වෙනත් ක්‍රමයක් තියෙනවා නිර්වචනය කරන්න අපි ඒක ඉගෙන ගමු. නමින් හැඳින්වේ. එහෙත් ශ්‍රී ලංකා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව. ඔන්න අපි නියමිතන්ට එනවා ඈ. ශ්‍රී ලංකා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙරළ නිර්වචනය කරලා තියෙන මීට වඩා වෙනස් ආකාරයක. අපි ඒක මේ උසස් පෙළ උත්තර පත්‍රයකට ලියන්න ගියාම අර කියන පටු බිම් තීරය කියලා ෂේප් වෙනවට වඩා මෙන්න මේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙරළ නිර්වචනය කරලා තියෙන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් අවබෝධයෙන් කටයුතු කරනවා නම් හොඳයි. ඇයි? අපිට අපි යන්නේ වෙරළ භූරූප නිර්මාණය කරන ක්‍රියාවලිය බලන්න. එතකොට ළමයි වෙරළ කියලා කියන්නේ නිශ්චිත කලාපයක් නේද? නිශ්චිත සීමාවක්. ඒ නිසා නිශ්චිත සීමාව හඳුනාගන්නේ නැත්නම් අපිට මේ වෙරළේ නිර්මාණය වෙන භූරූප නිර්මාණ ක්‍රියාවලිය පිළිබඳව කතා බහ කළ තේරුමක් නැහැ. ඒ නිසා අපි පළමු කොට බලමු වෙරළ කියන්නේ මොකද්ද කියලා. දැන් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා සරල අර්ථකථනයක්. ගොඩබිමයි සාගරයයි සම්බන්ධ වන පටු බිම් තීරයකට සීමාවකට තමයි අපි කියන්නේ වෙරළ කියලා. නමුත් අපි දන්නවා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්න මෙහෙම කතාවක් කියනවා. මම ඒකට අවශ්‍ය කරන රූප සටහන අඳින්නම්. හරි රූප සටහන අඳ ගන්නම්. දැන් ඔයගොල්ලෝ දන්නවා වඩදිය සහ බාදී ක්‍රියාවලිය. නේද? වඩදිය කියලා කියන්නේ වැඩෙන දිය, බාදී කියන්නේ බසින දිය. හරි? වෙරළේ ජල මට්ටම ඉහළ පහළ යාම සිද්ධ වෙනවා. නේද? වෙරළේ ජල මට්ටම ඉහළ පහළ යාම සිද්ධ වෙනවා. චන්ද්‍රයාගේ බලපෑම තියෙනකොට අපි දන්නවා චන්ද්‍රයාගේ ආකර්ෂණ ශක්තියෙන් ජල පෘෂ්ඨය යම් පමණකට ඉහළට අදිනවා. ඒ අදිනකොට වෙරළේ තියෙන ජල මට්ටම පහළ බහිනවා. ඒක බාදී. ඊළඟට චන්ද්‍රයාගේ බලපෑම නැති වෙලා පෘථිවි ගුරුත්ව බලය ආපහු ප්‍රබල වෙනකොට අර ඉහළට ඇති ජල කඳ අතාරිනවා. නේද? ඒ අතාරිනවා මොකද වෙන්නේ? වෙරළේ ජල කඳ ආයේ තිබුණු තැනට වර්ධනය වෙනවා. මෙන්න මේ වැඩෙනකොට අපි කියනවා වඩදිය, බහිනකොට කියනවා බාදිය. මේක මේ මෙහෙම විස්තර කළාට උපරිම වෙන්න පුළුවන් පුතේ සෙන්ටිමීටර් 7යි සෙන්ටිමීටර් 14යි අතර සීමාවක් තුන. මහා විශාල වෙනසක් නෙමෙයි. ඇත්තටම බැලුවොත් පේන්නේ නැති තරම්. නේද? ඇත්තටම බැලුවොත් මේ සීමාව පේන්නේ නැති තරම්. එතකොට මේ සීමාව තුළ ක්‍රියාත්මක වෙන වඩදී බාදී ක්‍රියාවලිය අපිට උගුණා වෙන මේ නිර්වචනය ගැන කියනකොට. මේ බලන්නකො මම මේ අඳින්නේ ගොඩබිම. ඔන්න සාගරයට සම්බන්ධ වෙන ගංගාවක් කියලා මේ ගංගා මෝය. හරි? මෙන්න ගොඩබිම. එතකොට මේ බලන්න මේ රූප සටහනට මම සීමාව ඉල වෙන් කර ගන්නවා මෙන්න මේ ටික. මේ පැත්තේ සාගරය නේද? සාගරය මේ සාගරේ ඉඳලා බලනකොට අර වැඩෙන දිය නැත්නම් වඩදිය සිද්ධ වෙන උපරිම උසයි බාදිය සිද්ධ වෙන උපරිම ගැඹුරයි අපිට හොයාගන්න පුළුවන්. ඒ දෙක අතරමැද අපි සාමාන්‍ය අගයක් ගණනය කරනවා. වැඩදිය වල සාමාන්‍ය අගයට කියනවා මධ්‍යන්නේ වඩදිය මට්ටම. බාදිය වල සාමාන්‍ය අගයට කියනවා මධ්‍යන්නේ බාදිය මට්ටම. ඒතර මේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙරළ හඳුන්වලා තියෙන්නේ මෙන්න මෙහිමයි මධ්‍යන්නේ වඩදිය මට්ටම. මේ තියෙන්නේ මධ්‍යන්නේ වඩදිය මට්ටම. හරි මේ මධ්‍යන්නේ වඩදිය මට්ටම. මධ්‍යන්නේ වඩදිය මට්ටම. එතකොට මෙන්න මේ මධ්‍යන්නේ වඩදිය මට්ටමේ ඉඳලා ගොඩබිම පැත්තට තමයි මීටර් 300යි. මීටර් 300යි. හරිද? ගොඩබිම පැත්තට මීටර් 300යි. ඊළඟට
ඍජු මේ ජල මූලාශ්‍රයක් වෙරළ සමග සම්බන්ධ වෙන තරක් මේ හැදලා තියෙන්නේ ගංගා මොහොයක්නේ නේද? එවැනි විශේෂිත ජලස්ථානයක් හම්බ වෙන තරක් තිබුණොත් මධ්‍යන්නේ වටදිය මට්ටමේ ඉඳලා ඍජු කෝණීව කිලෝමීටර් 2ක් ඍජු කෝණීව කිලෝමීටර් 2ක් රට අභ්‍යන්තරයේ සීමාව. රට අභ්‍යන්තර සීමාව වෙරළ කලාපයට අයිතියි. හරි ඒ විතරක් නෙමෙයි මේගොල්ලෝ කියනවා මධ්‍යන්නේ බාධීය මට්ටමේ ඉඳලා බලනකොට මධ්‍යන්නේ බාධීය මට්ටමේ සිට බලනකොට මම ඕන්න යන්න මධ්‍යන්නේ බාධීය මට්ටම මේ ඉඳලා බලනකොට කිලෝමීටර් 2ක් මේක ඉඳලා කිලෝමීටර් 2ක් සාගරයේ පැත්තට කිලෝමීටර් 2ක් සාගරයේ පැත්තට වූ සීමාව තමයිලු වෙරළ කලාපය කියන්නේ. දැන් බලන්න කොච්චර පැහැදිලිද කියලා. නේද? ගොඩබිමයි සාගරය සම්බන්ධ කරන පටුබිම් තීරුව කියලා එක බෙරගෙන ෂේප් වෙනවට වඩා හොඳ නිර්වචනයක් මේ තියෙන්නේ. නේද? වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියනවා ලංකාවේ වෙරළ කලාපය කියලා කියන්නේ මධ්‍යන්නේ වඩදිය මට්ටමේ ඉඳලා ගොඩබිම් පැත්තට මීටර් 300කුයි ජලස්ථානයක් හම්බ වෙන තැනකදී නම් ඍජු කෝණීය කිලෝමීටර් 2ක් රට අභ්‍යන්තරයටයි බාධීය මට්ටමේ ඉඳලා කිලෝමීටර් 2ක් සාගරයේ පැත්තටයි සම්පූර්ණ කලාපය තමයි වෙරළ කලාපය කියන්නේ. ඉතින් ඕකේනේ භූරූප හැදෙන්නේ. නේද? තරංග ක්‍රියාවලිය මගින් නිර්මාණය කරන සියලු භූරූප තියෙන්නේ ඕකේ. ඉතින් ඔය කලාපේ හරියට දන්නේ නැතුව වෙරළ භූරූප නිර්මාණය කරන ක්‍රියාවලිය ගැන කතා කරලා වැඩක් නැහැ. නේද? ඒ නිසා අපි නිර්වචනයක් ලියාගමු වෙරළ කලාපය කියන්නේ මොකක්ද කියලා. ඔබේ ටියුට් එකේ තියෙනවා ඉඩක්. අපි ඒක ලියමු. අපිට කොහොමද තා වැඩි වෙලාවක් දෙන එකක් නැහැ වගේ කාලගුණය එන්න අයහපත් තත්ත්වයට හැරෙමින් පවතිනවා. අපි ඉක්මනට ලියමු නිශ්චිත සීමාව හඳුනාගත හැකිය. පස්සේ රූප සටහන අඳින්න මේක අඳින්න අවස්ථාව දෙනවා. ලියන්න මෙහෙම මධ්‍යන්නේ වඩදිය මට්ටමේ සිට මීටර් 300ක් රට අභ්‍යන්තරයටත් මීටර් 300ක් රට අභ්‍යන්තරයටත් මීටර් 300ක් රට අභ්‍යන්තරයටත් විශේෂිත ජලස්ථානයක් හමුවන ස්ථානයකදී නම් විශේෂිත ජලස්ථානයක් හමුවන ස්ථානයකදී නම් විශේෂිත ජලස්ථානයක් හමුවන ස්ථානයකදී නම් ඍජු කෝණීව කිලෝමීටර් 2ක් ගොඩබිම දෙසටත් කිලෝමීටර් 2ක් ගොඩබිම දෙසටත් මධ්‍යන්නේ බාධීය මට්ටමේ සිට කිලෝමීටර් 2ක් සාගරය දෙසටත් ව්‍යාප්ත වන කලාපය වෙරළ කලාපයයි. හොඳයි දැන් ඔබ නිර්වචනය ලියලා ඉවරයි. එහෙනම් මතක තියාගන්න ඕනි වඩදිය මට්ටමේ ඉඳන් ගොඩබිම් පැත්තට මීටර් 300යි ජලස්ථානයක් හම්බෙන තැනකදී නම් කිලෝමීටර් 2ක් රට අභ්‍යන්තරයට බාධීය මට්ටමේ ඉඳන් කිලෝමීටර් 2ක් සාගරයේ පැත්තටයි කියන කලාපය සම්පූර්ණයෙන්ම වෙරළ කලාපයට අයිති. නිර්වචනය ලියුවා. දල සටහනක් පහලින් දාගමු පොඩි ඉඩක් තියෙනවා. නේද? පිටු අංක 9 කියලා තියෙන තැනයි ඔයගොල්ලන්ට රූල් තියලා තිබුණ තැනයි අතර පොඩි ඉඩක් තියෙනවා. අන්න ඒ ටික එළියුම් ඇදගමු මෙන්න මේ රූල් සටහන. බෝඩ් එකේ ලියලා තියෙන මොනවාරි අපහැදිලා ගන්න මේ මධ්‍යන්නේ වඩදිය මට්ටම ඊළඟට තියෙන මධ්‍යන්නේ බාධීය මට්ටම.
එක්කෙනෙක් වැඩ ඉවරයි. සර් ඔව් කියන්න දෙවෙනි. ඔය උඩින් 7 සෙන්ටිමීටර් 14 සෙන්ටිමීටර් කියන්නේ ඒක ඕනේ නැහැ පුතේ. ඒක මම කිව්වේ වාඩදිය බාදිය ක්‍රියාවලිය සිද්ධ වෙන්න පුළුවන් උපරිම උස ගැන තමයි ඒ කිව්වේ. උපරිමයේ සාම මේක ඕනේ නැහැ හොඳේ. හොඳයි මේ ගොඩක් අය ඇඳලා ඉවරයි. ඒ නිසා අපි මේ වැඩේ එතනින් නවත්තමු. ඊළඟට පුතේ භූරූප ගැන ඉගෙන ගන්න ගියාම වෙරළේ භූරූප නිර්මාණය වෙන ක්‍රියාවලිය ගැන කතා කරනකොට අපිට වෙරළේ භූරූප නිර්මාණය කරන බලවේග කීපයක් අපිට හම්බ වෙනවා. බලවේග කීපයක් අපිට හම්බ වෙනවා. ඒ තමයි සුළඟ නිසා සාගර ජල පෘෂ්ඨය මත පිට නිර්මාණය වන සාමාන්‍ය රළ. එයාට අපි තරංග කියලා කියනවා. නේද? සාමාන්‍ය විහාරේ තරංග කියලා කියන්නේ ඒවට. එහෙනම් මේ සාමාන්‍ය රළ භූරූප නිර්මාණය කරන ප්‍රධාන එක්කෙනෙක්. ඒ වගේම තමයි අර අපි කිව්වේ වඩදී වාදී ක්‍රියාවලිය දෙනවා. ඒකට තනි වචනෙන් කියනවා අපි උදම් ක්‍රියාවලිය. උදම් ක්‍රියාවලිය. මෙන්න මේ උදම් වල බලපෑමක් තියෙනවා භූරූප නිර්මාණයේ. එතකොට සුළඟින් නිර්මාණය වන සාමාන්‍ය රළට එක්ක බලනකොට උදම් ක්‍රියාවලිය කියන්නේ භූරූප නිර්මාණයට යම් ප්‍රමාණයක දායක වෙන කෙනෙක්. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා වෙරළාසන්න ප්‍රදේශවල ක්‍රියාත්මක වෙන කුණාටු රළ. නේද? වෙරළාසන්න ප්‍රදේශවල කුණාටු ඇති වෙනකොට අපි දන්නවා කුණාටු රළ වර්ධනය වෙනවා. සාමාන්‍ය රළට වඩා බොහොම ප්‍රචණ්ඩයි. ඒ වගේම ගොඩක් උසයි. ගොඩබිම් අස්සට වේගයෙන් කඩා වදිනවා. එතකොට මේ කුණාටු රළ කියලා කියන්නේ කුණාටු තත්ත්වයක් කියන්නේ පැයට කිලෝමීටර් 72කට වඩා වැඩි වේගයකින් පැය 36ක් විතර කාලයක් සුළං බලපවත්වනකොට අපි කියන්නේ කුණාටුවක්. තේරුණාද කියන්නේ? පැයට කිලෝමීටර් 72කට වඩා වැඩි වේගයකින් පැය 36ක් අවමේ සුළං බලපවත්වනවා නම් අපි ඒකට කියනවා කුණාටු තත්ත්වයක්. එවැනි අවස්ථාවකදී සමහර විට අඩි 5ක් 6ක් මීටර් 2-3ක් උසට රළ වර්ධනය වෙන අවස්ථා තියෙනවා. එතකොට අපි දන්නවා සාමාන්‍ය රළට වඩා ගොඩබිම් පැත්තට කඩාගෙන වැදිලා පාෂාණ හොදලා කඩලා බිඳලා දාලා භූරූප හදන අවස්ථා තියෙනවා. එතකොට උදම් රළ වගේම කුණාටු රළත් භූරූප හදන්න දායක වෙලා තියෙනවා. ඒ වගේම තමයි දරුවනේ සාගරයේ උපදිනවනේ භූකම්පන නිසා රළක් විශේෂයෙන් විශාල රළක් නේද? අර කියපු රළ වර්ග වලටම වඩා ප්‍රබල එක්කෙනෙක්. අපි අර කියනවා සුනාමි නේද? සමහර විට මේ සුනාමි රළ වෙරළේ භූරූප නිර්මාණය කරන්න වගේම වෙරළේ තියෙන භූරූප විනාශ කරන්නත් හේතු වෙනවා. එහෙනම් ඔන්න බලන්න වෙරළාසන්න කලාපය තුල භූරූප නිර්මාණය කරන ක්‍රියාවලියේදී දායක වෙනවා කීප දෙනෙක්. සුළඟ නිසා උපදින සාමාන්‍ය රළ, උදම් රළ, කුණාටු රළ සහ ඉඳහිට ඇතිවන සුනාමි රළ කියන වර්ග හතරම භූරූප නිර්මාණය කරන්න දායක වෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ අපි මේ හතර දෙනාගෙන් භූරූප නිර්මාණ ක්‍රියාවලියට නිතර බලපාන සහ ප්‍රබල ක්‍රියාකාරීත්වයක් දෙන කෙනා තමයි සාමාන්‍ය රළ. හොඳයි. එහෙනම් පහළ තියෙනවා වෙරළ කලාපය තුළ භූ රක්ෂණ නිර්මාණය කරන ක්‍රියාවලි කීපයක් හඳුනාගත හැකිය. ඒවා අතර අපි හතර දෙනා ලියමු. 1. සාමාන්‍ය රළ මගින් හටගන්නා සුළඟ මගින් හටගන්නා සාමාන්‍ය රළ. සුළඟ මගින් හටගන්නා සාමාන්‍ය රළ. 2. උදම් රළ. උදම් රළ. 3. කුණාටු රළ. කුණාටු රළ. 4. සුනාමි රළ. සුනාමි රළ. දැන් මම ඊට පස්සේ පැහැදිලි කළා මේ හතර දෙනාගෙන් වැඩි බලපෑමක් දෙන්නේ සාමාන්‍ය සුළඟ නිසා හටගන්න සාමාන්‍ය රළ මගින් කියලා. අපි අදට උතනින් වැඩ කටයුතු අවසන් කරමු. අපි ඊළඟ දවසේ ආයෙ හම්බ වෙනවා බදාදා උදේ 8ට. බදාදා උදේ 8ට හම්බ වෙනවා. එතකොට අපි මේ පැය දෙකේදී බලමු අපි තරංග ආශ්‍රිත භූරූප නිර්මාණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් විවර කරගන්න. ඒතර අපිට දෙන්නේ මුණුගල් ආශ්‍රිත භූරූප නිර්මාණ ක්‍රියාවලිය විතරයි කතා කරන්න ඉතුරු වෙන්නේ. කොහොම හරි 31කට කලින් මේක ඉවර කරන්න තමයි ටාගට් එක. හරි? එහෙම වුණොත් අපි ලොකු නිදහසක් ලබනවා මේ භූරූප සම්බන්ධයෙන්. ඇයි? අපේ සිලබස් එකේ තියෙන දිග්ගම පාඩමක්. ඔබ කිව්වට පිළිගන්නේ නැහැ මේක වාරයක් විතරම කතා කරන පාඩමක්. හරි? බලන්නකො නැද්ද කියලා. ඒ නිසා මේක ඉවර කරගන්න පුළුවන් වුණ ලොකු දෙයක් අපිට. එහෙනම් අද කතා කරපු දේවල් මොනවා හරි ගැටලු තැනක් තියෙනවා නම් ඔබට අහන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මම අර යෝජනාවක් කළා. මම ඒක අනිවාර්ය කරනවා කියලා කිව්වේ නෑ. ඔබට කැමති නම් පොදු ගෲප් වල තමන්ගේ අදහස අනිත් පැත්තත් බලාගන්න කියවන්න. එහෙම බෑ කියලා හිතෙනවා නම්
මේ තමන්ගේ නමින් උනත් කමන්නේ. හැබැයි මොනවාක්වත් අදහසක් දක්වන්න නැතුව ඉන්න එපා. හොඳයි. එතකොට මට මොනවාක්වම තීරණයකට යන්න බෑනේ. එහෙම නිසා මෙතන ඉන්න කණ්ඩායම් සියලු දෙනාම ඒ සම්බන්ධයෙන් මොනවා යාළුවෝ දෙනවත් කරන අද ඉන්නේ බොහොම සුළු පිරිසක්. මම හිතනවා යහපත් කාලගුණ තත්ත්වයේ බලපාලා ඇති. ඒගොල්ලන්ටත් කියන්න මෙන්න එහෙම යෝජනාවක් කළා මොකක් හරි අදහසක් තියෙනවා නම් ඒකට කමෙන්ට් එකක් දාන්න කියලා. මම ඒක බලලා මොකක් හරි තීරණයක් ගන්නම් නේ. හොඳයි එහෙනම් අදට වැඩ කටයුතු මම මෙතනින් අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා. අයබෝවන්. What's up, nice?